बुद्धं शरणं गच्छामि। समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ඉදානන්ද බික්ඛෝ සබ්බ සංඛාරේසු අට්ඨේයති හරායති jigucchati තී හොරගල ශ්‍රී ගුණතිලකාරාම විහාරස්ථානයේ අති ගෞරවනීය විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ වන අපේ කල්යාණ මිත්‍ර මීපේ ඥාන විමල ගෞරවනීය කල්යාණ මිත්‍රයාණන් වහන්සේගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර කාරුණික පින්වත්නි අද දවසේ සන්ධ්‍යා කාලය ගෙවිගෙන යනකොට පින්වතුන් කවුරුත් සූදානම් වන්නේ තමන්ගේ ජීවිතේ බොහොම වටිනා කියන කාල පරාසයක් ගෙවා දමන්නට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමත් සමගම පින්වත්නි භාග්‍යතුන් වහන්සේ නමකගේ ධර්මය අපිට ලැබෙන්නේ හරීම කලාතුරකින්. ඒක කොච්චර හම්බුවක්ද කියන එක ධර්මීය මනසිකාරය කරලා ධර්මී පිරික්සල බලනකොට තාමත් හිතෙනවා මේක හීනයක්ද කියලා. බුද්ධ ශාසනයක් ලැබිලා ශාසන ප්‍රෞಢජාව ලැබිලා ඒ ශාසන ප්‍රෞಢජාවේ උපසම්පන්න භූමියටපත් වෙන්න අවස්ථාව ලැබිලා පිළිවෙත් පුරනවා විතරක් නෙමෙයි බුදු කෙනෙක්ගේ බණ තවත් අයට කියලා දෙන්න පවා මේක සැබවින්ම පින්වත්නි හීනයක් ගෙවෙනවා වගේ කාලයක්. හේතුව තමයි බුදු කෙනෙක්ගේ දේශනාව හිම ලේසියෙන් ලෝකයට ලැබෙන්නේ නැහැ පින්වත්නි. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියන එකත් හරීම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. මං ලේසියෙන් බුදුගුණ වර්ණනා වගේ ධර්ම දේශනා කරන්නේ නැති හේතුව මට කරන්න බෑ. මොකද කෙලවරක් වෙන්නේ නැහැ. කොහෙන් පටන් ගන්නද? කොතනින් ඉවර කරන්නද? මොනවා වර්ණනා කරන්නද? හිතන්නවත් පුළුවන් කමක් නැහැ. පුදුම හිතෙනවා එදා දීපංකර බුද්ධ පාමුල වැටිලා සුමේද තාපසයා වෙලා කල්පනා කරනවා. ඉතින් මම කැමැත්තේ නම් මේ දීපංකර දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගෙන් බණපද දෙකක් අහලා සිව්පිලිසිඹියාපත් සහිත මහරහත් භාවයට පත්ව මේ ජීවිතේම පිරිනිවෙන්නත් පුළුවන්. හැබැයි කිං මේ තින්නේන එකේන පුරිසේන තහම දස්සන පුරුෂ ශක්තිය දන්න මා විසින් තනි වෙතර වීමෙන් කුමන ඵලයක්ද? අනේ මේ අප්‍රකටව නිවන් පුර යෑමෙන් මට නම් වැඩක් නැත. ඔහොම හිතුවේ. ස්වසූ දහසක් සත්වයන් නිවාගෙනම සම්මා සම්බෝධිය සාක්ෂාත් කරගෙනම මමත් නිවී යනවා කියන ප්‍රාර්ථනාවෙන් එදා සසරට පැනලා පින්වත්නි පාරමිතා පුරපු කාලය පුංචි පහේ කාලයක් නෙමෙයි.
ওই පිංගුතුල්ලා නමට වචනයට අහලා ඇති සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පෙරුවා කියලා. පිංගුතුනි අපි දන්නේ සාරා සංකේය කල්පලක්ෂයක් ගැන විතරයි. නමුත් ශාසනයේ සඳහන් වෙනවා මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන වශයෙන් උන්වහන්සේ පාරමී පුරාගෙන ඇවිල්ලා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී පුරපු සම්පූර්ණ කාලය 20 අසංකේය කල්පලක්ෂයක් කියලා. අපි හැමෝම කතා කරන්නේ සාරා සංකේය කල්පලක්ෂයක් ගැන විතරයි. උන්වහන්සේ බුදු බව වෙනුවෙන් හිතාගෙන ආපු කාලය අසංකේය හතරකොත් කල්ප තවත් මහා කල්පලක්ෂයක්. පිටින් ඔබ හිතන්නේ මේක මේ අවුරුදු 2500ක් 3000ක් 4000ක් 5000ක් කෝටියක් වගේ පුංචි කාලයක් කියලාද? නෑ මගේ පින්වත්නි. මහා කල්ප එකක්. නිකන් හිතලා බලන්න. මහා කල්ප එකක් කියන්නේ සඳහන් වෙනවා මේ එක මහා කල්පයක් ඇතුලේ පුංචි පුංචි කල්ප තියෙනවා 256ක්. එක මහා කල්පයක් ඇතුලේ පුංචි පුංචි කල්ප 256ක් තියෙනවා. ඒ පුංචි කල්ප වලට කියන ධර්මීය නම තමයි අන්තර් කල්ප. එතකොට අන්තර් කල්ප 256ක් ගෙවුනහම කියනවා මහා කල්ප එකක් කියලා. අන්තර් කල්පයක් කියන්නේ මොකද්ද? ඔය අන්තර් කල්පයට උපමා කියනවා. යොදුනක් කුස යොදුනක් පළල කවුරු හරි කෙනෙක් හදනවා ටැංකියක්. අපි හිතමුකෝ නිකන් ටැංකියක් කියලා. යොදුනක් කියන්නේ 70ක්ම 16ක්. එතකොට මේ ටැංකිය උස කීයද? 70ක්ම 16ක් උසයි. 70ක්ම කියන්නේ කිලෝමීටරයකටත් වැඩි. පළල 70ක්ම 16ක් පළලයි. කෙනෙක් මේ 70ක්ම 16ක් උස 70ක්ම 16ක් පළල මේ භාජනයට අබෑට යටේ දානවා. හැබැයි අවුරුදු 100කට එක අබෑටයයි. හිතන්නකෝ අබෑට දැකලා තියෙනවද? මුං ඇටයටත් වඩා පුංචි නේද? චූටිම චූටි අබෑටේ. හාල් ඇටයකටත් වඩා චූටිද මන්දා. අබෑටේ හරි පුංචි. අවුරුදු 100කට එක අබෑටයයි. එතකොට අපිට හැබැයි ඒකත් පින්වත්නි එක්කෙනාටයි. අපිට අබෑට කීයක් දාන්න පුළුවන්ද ඔකට? අපිට දාන්න වෙන්නේ එක අබෑටයයි. අපේ දරුවා මැරෙනකොට තමයි දෙවෙනි අබෑටේ දාන්න වෙන්නේ. නේද? පින්වත්නි නිකන් හිතන්න ඔහොම දාලා අවුරුදු 100කට එකක් අර යොදුනක් කුස යොදුනක් පළල ටැංකිය කවද විතර පිරෙයිද? හා යොදුන් කතාව පැත්තකට දාන්නකො මේ ධර්මශාලාව තරම් ලොකු බේසමක් හදමු. අබෑටේ දාලා අවුරුදු 100කට එක ගානේ කොච්චර කාලයක් යයිද? මේක ස්වාමීන් වහන්සේලාගෙන් අහුවාම ස්වාමීන් වහන්සේලා කියනවා සම්භාග්‍යතුන් වහන්සේ බොහෝ කාලයක් යයි. හැබැයි කවදා හරි දවසක පිරෙනවද නැද්ද? පිරෙන දවසකුත් එනවා. මහණෙනි කවදාක හරි දවසක ඔය යොදුනක් කුස යොදුනක් පළල ටැංකිය අබෑට වලින් පිරෙලා ඉතිරලා යන දවසක් එනවා. හැබැයි එදාටත් මේ කල්පය කියන කෙවර වෙන්නේ නැහැ කිව්වා. පින්වත්නි ඒ තරම් දීර්ඝ කාලයක් කල්පය කියලා කියන්නේ. එවැනි කල්ප එකක් දෙකක් තුනක් නෙමෙයි 256ක් මහා කල්ප එකයි. එවැනි මහා කල්ප අසංකේයව හතරක්. අසංකේයයක් කියන්නේ 1.140ක් ලියලා ලියන ඉලක්කම. අසංකේයයට තියෙනවා 1.140ක්. මහා කල්පේවා අසංකේය එකක් නෙමෙයි, අසංකේය දෙකක් නෙමෙයි, අසංකේය හතරකුත් තවත් එවැනි මහා කල්ප ලක්ෂයකුත් ගෙවිලි ඉවර වෙච්ච තැන තමයි සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළේ. හිතන්න පින්වත්නි මේක නිකන් කරකෝල ඇතහැරියා වගේ වුණා නේද? ගෝචර නැහැ. විවේක බුද්ධියෙන් හිතලා බැලුවොත් මිසක් කවදාවත් හිතලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. කොයිසා කාලයක් මේ පාරමී පුරාගෙන එනකොට අපි දන්නේ බොහොම ටිකයි. අපි දන්නේ ජාතක කතා 550කටත් අඩු. 550කුත් නැති තරම්. අඩ චක්කේසු ජාතක සතේසු එහෙමයි තියෙන්නේ. එතකොට අපිට තියෙන්නේ 2යි 3යි දරුවෝ දන් දුන්නා කියලා අපිට මතක් වෙන්නේ වෙස්සන්තර ජාතකයේ විතරයි. හැබැයි සඳහන් කරනවා උන්වහන්සේ ගෙවාගෙන යන කාලය ඇතුලේ තමන් වහන්සේගේ ඇස් ගලවලා දන් දුන්න වාර අහසේ තියෙන තරු වලට වඩා වැඩි කියලා. පොළවේ තියෙන පස් පරදවල තමන් වහන්සේගේ මස් දන් දීලා මහා සාගරයේ තියෙන ජලයේ පරදවල තමන් වහන්සේගේ රුධිරය දන් දීලා පාරමී පුරාගෙන ආපු ගමන සුළුපටු ගමනක් නෙමෙයි. කියන්න දහසකුත් දේවල් මතක් වෙනවා. සිවි රජතුමා වෙලා තමන් වහන්සේගේ දැස දන් දෙනවා. දන් දීලා හිතනවා කවුරු හරි මගේ ඇහැවත් ඉල්ලන් එනවනම්
හිතනකොට සක්‍ර දේවේන්ද්‍රයා පාරමී පුරා ගන්න උදව් කරන්න අන්ධ වේශයක් අරගෙන S2 ඉල්ලන් එනවා ස්වාමීනි. S2 දෙන්න පුළුවන්ද? හිතන්න ওই පිඟුතුලට පුළුවන් ද ওই පිඟුතුලගේ හැක් ගලවලා දන් දෙන්න තියෙනකොටම. ඒක හරි අමාරුයි බෝසතාණන් වහන්සේ නමකට විතරමයි කරන්න පුළුවන්. පිඟුනි වම් මෙහ ගලවලා දන් දෙනවා. තමන්ගේ වෛද්‍යවරයාට කියලා. වම් මෙහ ගලවලා දන් දීලා දකුණු වෙහින් බලලා සතුටු වෙනවා. අනේ සාදු සාදු. මගේ හැ දන් දුන්නා. ඉක්මන් කරන්න මේ හැත් ගලවලා දන් දෙන්න කියලා තමන්ගේ දකුණු හැ ගලවලා දන් දුන්නා. එහෙම තාම අමාරුවෙන් පාරමී පුරාගෙන ඇවිල්ලා තමයි එදා ජයශ්‍රී විජයශ්‍රී මහා බෝධිපාමුල මොකක් අවබෝධ කළේද? මේ ලෝක ධර්මතාවය පිළිබඳව අවබෝධ කළේ. මොකක් පිළිබඳවද? මේ ලෝක ධර්මතාවය පිළිබඳව අවබෝධ කරන්නමයි බුදු කෙනෙක් පාරමී පිරුවේ. භාග්‍යතුන් වහන්සේ ඒසා පාරමී පුරලා අවබෝධ කරගත්තු ධර්මය විවිධ සූත්‍ර ඇසුරේ, විවිධ විනය කාරණා ඇසුරේ, අභිධර්ම පිටකයේ ඇසුරේම සමාජයට දායාද කළා 80000ක් ධර්මස්කන්ධය විදිහට. සූත්‍ර පිටකයේ 21000යි, විනය පිටකයේ 21000යි, අභිධර්ම පිටකයේ කීයද? 42000යි. ඔක්කොම 84000යි. 84000ට කියන තවත් පරයයක් තමයි 80000. මෙහෙම දේශනා කරපු සූත්‍ර ගණනාවක් ඇතුළේ තියෙන විශේෂිත සූත්‍රයක් තමයි ගිරිමානන්ද සූත්‍රය කියන සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දස සංඥාවක් පිළිබඳව දේශනා කරනවා. කීයක් පිළිබඳවද? ওই පිඟුතුල අහලා තියෙනව නේද ගිරිමානන්ද සූත්‍රය? මොකේද දකින්න තියෙන්නේ? පිරිත් පොතේ දකින්න තියෙන සූත්‍රයක්. කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද බික්ඛු වරඤ්ඤගතෝවා අහලා නැද්ද? රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති රූපං අනිච්චා වේදනා අනිච්චා කිය ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරපු සංඥා 10ක්. භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවේ ඔබට ධර්ම දේශනාවට මාතෘකා කළේ මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන වැඩි ඇහෙන්නේ නැති හරි අමාරුවෙන් ඇහෙන ධර්මපරියායක්. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. වැඩි ඇහෙන්නේ නේද? ඒව වැඩි ඇහෙන්නේ. හේතුව ඕවා මේ තර්කයෙන් කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒකයි. සැබවින්ම මේ දස සංඥා කෙනෙක් වර්ධනය කරගත්තොත් භාග්‍යතුන් වහන්සේ අරසා කාලයක් පාරමී පුරලා අවබෝධ කරපු ධර්ම කාරණා තමයි ඔය. පිටින්දී ඔය එක ගාතාව නිවනටම තියෙනවා. හරිද? ওই දස සංඥාව 10 ආකාරයෙන් නිවනට. ඒකනේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත කියලා කියන්නේ මාර්ගඵලය. සෝවාන් ඵලයේ කීයක් නයින් ප්‍රතිමණ්ඩිතයිද? දහසක් නයින් ප්‍රතිමණ්ඩිතයි. ඒකයි කිව්වේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. බොහෝ තොටුපළවල් තියෙනවා. සබ්බතෝ පබං. ඕන තැනකින් බැහැ ගන්න පුළුවන්. අනිත්‍ය සංඥාවෙන්, අනාත්ම සංඥාවෙන්, අසුභ සංඥාවෙන්, මෛත්‍රියෙන්, බුද්ධානුස්සතියෙන්, මෙත්තානුස්සතියෙන් බැහැ ගන්න පුළුවන් නිවනක්. පින්වත්නි, ටිකක් රසවත් කාරණාවක් මේ කියන්න හදන්නේ. මේක හොඳට අහගෙන හිටියොත් මගේ පින්වතුන් ආපහු අමුතුවෙන් අභිධර්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. ආයි සූත්‍ර බලන්න ඕනේ නැහැ. මේ එකම මාර්ගය අනුගමනය කිරීමෙන් කෙලෙස් ප්‍රහීන කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ භාවනාව පින්වත්නි කෙලවර වෙන්නේ භංගානුපස්සනා ඥානියට යෝගාවචරය වැද දමලා. විදර්ශනා ඥානයක් බොහෝම එහයින් ලැබෙන. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේදී ගිරිමානන්ද සූත්‍රයේදී මිනිසෙක් විසින් නැත්නම් සත්වයෙක් විසින් ඇති කරගත යුතු සංඥාවන් පිළිබඳවයි දේශනා කළේ. එයින් එකක් තමයි සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මොකද්ද සබ්බ කියන්නේ? සබ්බ කියන්නේ සියලු. මොනවද? සියලු. සංකාර. මෙතන සංස්කාර කියන වචනය අර්ථ දෙකක යෙදෙනවා පින්වත්නි. එකක් තමයි සංස්කාර කියන අර්ථයේ යෙදෙනවා මේ පච්චේ සමුප්පන්න ධම්මේසු. පටිච්ච සමුප්පාද කියන්නේ ප්‍රත්‍ය නිසා ඇති වෙච්ච, අපි කියන්නේ හේතුන්ගෙන් ඇති වෙච්ච, හේතුන්ට අනුව ඇති වෙච්ච දේවල් සංස්කාරයයි ගන්නවා. සබ්බේ සංඛාරා අනිච්චා යදහ පඤ්ඤාය පස්සති. ඔය කියන්නේ ඔන්න ඔය හේතුන්ට අනුරූපීව හටගත් දේවල් ගැන. මොනවද හේතුන්ට අනුරූපීව හටගත් දේවල්? චිත්ත, චෛතසික, රූප කියන මේ පරමාර්ථ ධර්ම තුනම
රූපය කියන එක ඇති වෙලා තියෙන්නේ හේතුන්ට අනුරූපීව. මොනවද හේතු රූපය ඇති වෙන්න? ඒවට කියන්නේ රූප සමුත්ථාන ධර්ම කියලා. අභිධර්මයේ තියෙන්නේ. කර්ම, චිත්ත, ඍතු, ආහාර. ඔබේ ශරීරයේ තියෙනවා කර්මජ රූප කියලා කොටාසයක්. කර්මයෙන් ලැබිච්ච ඒවා අපි කියන්නේ කර්මයට ලැබිච්ච කණක් අප්පා. කර්මයට ලැබිච්ච දේවල්. ඒ කර්මයට ලැබිච්ච ඒවා ලේසියෙන් වෙනස් කරගන්නත් බෑ. කොච්චර යෝගට් හදාගත්තත් ඒවා කර්මයෙන් ලැබිච්ච ඒවා. ඒවට කියන්නේ කර්මජ රූපය. චිත්තජ රූපය කියලා කොටාසයක් තියෙනවා. සිත නිසා ඇති වෙන රූප ටිකක් කියලා දෙන්නම් හිමීට. ඊළඟට කර්ම චිත්ත ඍතුජ රූපය. ඍතුවෙන් දැන් ආහාරයෙන් මේ බලන්නකො සිතෙන් කොහොමද හටගන්නේ කියලා. ඔය පිංගතුල්ලට කේන්ති යනවා. කේන්ති යන්නේ කොහෙටද? කයටද හිතටද? සිතටයි කේන්ති යන්නේ. අපිට කේන්ති ගිය කෙනෙක්ව දැක්ක ගමන් හොයාගන්න බැයිද? මෙයාට නම් ටිකක් කේන්ති ගිහිල්ලා වගේ. ඒ කොහොමද ඔබට හිත පෙවුනද? කොහොමද හොයාගත්තේ එයාට කේන්ති ගිහිල්ලා කියලා? කියන්නේ. එයාගේ S2 රතු වෙලානේ. මූණ නිකන් මෙහෙම යක්ෂණියක් වගේ වෙලා. එතකොට අපි දන්නවා මෙයාට කේන්ති ගිහිල්ලා ඉන්නේ. අර හොඳට විභාගේ පාස් වෙච්ච කෙනෙක් විභාගේ පාස් වෙච්ච අලුත ඔයා මේ දවස්වල සතුටින් වගේ බලන්නකෝ හිතේ තියෙනක රූප කලාප හරහා එනවද නැද්ද? එනවා. අන්න ඒවට කියනවා චිත්තජ රූපය කියලා යම් මට්ටමකට. ඊළඟට කර්ම චිත්ත ඍතුජ. ඍතුවෙනුත් රූප හට ගන්නවා. දැන් මම හැමදාම කියන එකක් කොළඹ පැත්තේ ඉන්න අය වගේ නෙමෙයි නුවර පැත්තේ ඉන්න අය. ඒගොල්ලෝ කොයි වගේද? මේ මොයි මාතලේ පැත්තේ එහෙම. අපි කතාවටත් මොකද්ද එකක් කියනව නේද? මාතලේ පැත්තේ බල්ලොත් ලස්සනයි කියලා. ඇයි දැකලා නැද්ද? දැන් පිටින් හොඳ ඇල්සේෂන් බල්ලෙක්. මම මේ බල්ලෝ ගැන කියන්නේ අනිත්. ඔය පිටුල ඕන එකට දාගන්න. ඇල්සේෂන් බල්ලෙක් හොඳ අරගෙන ත්‍රිකුණාමලේ හදන්න. එයා හැදෙන්නේ නැහැ, පුෂ්ටිමත් නැහැ. එයාට සීතල පරිසරයක් ඕනේ වුණාට නමුත් එයා වියලි. එයා නිතරම වියලිව හැදෙන්නේ. ওই පදවි ශ්‍රීපුර පැත්තේ මම ඉන්න නිසා දන්නවා. මේ මූණවල් එහෙම බැලුවාම පින්වත්නි ඒව හරි මේ ශුෂ්කයි, වියලි. හැබැයි මාතලේ පැත්තේ යනකම මම ওই පාරේ ඉන්න බල්ලෙක් දිහා බලන්නකෝ. ඒ උන්ගේ නැට්ටෙත් එක්ක බූල්. කියන්නේ ඒවා ඇති වෙලා තියෙන්නේ ඍතුජ රූපමය වශයෙන්. මිනිස්යන්ගෙත් මාතලේ පැත්තේ රූප සාමාන්‍යයෙන් වෙනස්. ඊළඟට එංගලන්තේ පැත්තට යන්න. සමහර අර සුදු නෝනලා ඉන්නවා යටිපතුලුත් මොන පාටයිද? ওই පිංගුතුල්ලාගේ වගේම රෝස පාටයි. ওই පිංගුතුල්ලාගේ රෝස පාටයිද? බලන්න බෑ අර හරක්ටලා අඩම් ගහලා වගේ. හැබැයි අර පින්ලන්ඩ් වල ඔක්ලන්ඩ් වල බලන්නකෝ මේ පැත්තේ රටක මිනිස්සුගේ ශාරීරික හැම සුදු ඒ තමයි ඍතුජ රූපය. ඒ නිසා ඔය අපේ කෙනෙක් පිටරට ගියාම මොකක් වෙලා එනවද? චුට්ටක් වෙනස් වෙනව නේද? ඇත්තටම සුදු වෙලා එනව නේද? ඒ මොන පාට වෙලාද? අපි ආ ලංකාවට ආවට පස්සේ කියනවා අපේ ඔයා හරි මොන පාට වෙලාද? පින් පාට වෙලා කියලා. ඒ පින් පාට නෙමෙයි. ඒ ඍතුජ පාට. ඒකයි ලංකාවට ඇවිල්ලා ටික දවසක් යනකොට අර ආපහු තිබ්බ ගතිය මතුවලා එන්නේ. ඒ ඍතුජ රූපය වෙනස් වීමෙන්. හොඳට වැඩිපුර AC එකක් ඇතුලේ සීතල පරිසරයක ඉන්නවා නම් අපිට අසනීප වෙනවා. වියලි තැනක ඉන්නවා නම් ඒට අනුරූපීව අපේ ජීවිත සකස් වෙනවා. ඒවට කියනවා ඍතුජ රූපය කියලා. මම නිකන් කියාගෙන යන්නේ හරිද අමතක වෙයි කියලා. කර්ම චිත්ත ඍතු ආහාර. දැන් ඔන්න ඔය ඍතුජ රූපයන්ට මම තව උපමාවක් කියන්නම්. ඔය පිංගුතුල්ලා මූණේ යොගට් හලා ගන්නවනේ. ඇයි? පිපිඤ්ඤ පිටි මූණේ තියාගන්නේ ඇයි? ඒ ඇයි දන්නවද? මේ මන් දන්නේ මේව ඇත්තද බොරුද කියන්න. ඔය ඇස්සට කළු වෙනවාලු, මූණේ අරව පැල්ලම් හිටිනවාලු. ඕවට පිපිඤ්ඤ පෙත්තක් තියාගත්තාම ඇහැ රැවටෙනවා. ඇහැ කොහි ගියා කියලාද? ඇහැ හිතන්නේ ඇහැ එංගලන්තේ ගියා කියලා. ඇයි අර කූල්නේ අම්මේ? යෝගට් එක හලාගත්තාම ඒකේ තියෙන සීතලයි ඒකේ තියෙන අනිත් පෝෂමීය දේවල් එක්ක මූණ රැවටෙනවා මෙයා වෙන කොහේ හරි ගියා කියලා. ටක් ගාලා ඊට අනුරූපී රූප ටිකක් හැදුවා. ඇත්තටම ටිකක් වෙනස් වෙනවා. ඒව කරාම ටිකක් වෙනස් වෙනවා. අන්න ඒවට කියනවා ඍතුජ රූපය කියලා. එකක් විතරක් වහම අනිත් ඒවා හොඳට තේරෙනවා. ආහාරජ රූපය. බලන්න ආහාරයෙන් අපේ රූපය සකස් වෙනවද නැද්ද? අපි කියනවා ගොටුකොළ කෑවොත් ඇස් පේනවාය. මෙන්න මේ දේවල් කෑවොත් කොණ්ඩේ වැවෙනවාය. බලන්නකෝ ඒ රූප වැවෙන්නේ අරවා කෑවොත්. ගස් ලැබු බීවොත් සුදු වෙනවාය. ඒ කියන්නේ රූප කලාප වෙනස් වෙනවා කියන එක. ඒ නිසා ඔබේ රූපය හේතුන්ට අනුරූපීවමයි හටගෙන තියෙන්නේ. ටිකක් සරල කාරණාවක්. අන්න ඒ නිසාට රූපයට කියනවා සංකත ධර්මයක්.
නැත්නම් හේතුන්ට අනුරූපීව හටගත්තු ධර්මයක්. සංස්කාර කියන ගොඩට වැටෙන්නේ ඒ නිසා. ඒ මොකද පින්වත්නි හේතුන්ගෙන් හටගත්තු දේවල් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. අන්න ඒකයි ඒවට සංස්කාර කියන්නේ. ඒ රූපය. සිතත් ඇති වෙන්නේ හේතුන්ට අනුරූපීව. ඉතින් ඔක්කොම කියලා දෙන්න වෙලාව නෙමෙයි. කෙටියෙන් කියන්නම් නිකන් දරා ගන්න ඊටු ටික. චෛතසික ඇති වෙන්නේ හේතුන්ට අනුරූපීව. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතරෙන් හේතුන්ගෙන් නැතිව හටගත්තු ධර්මතාවයක් තමයි මොකද්ද? නිවන කියලා කියන්නේ. ඒ නිසා මේ තුනට සංකත ධර්ම කියනවා අරකට කියන්නේ අසංකත ධර්මයක් කියලා. එතකොට සංස්කාර කියන ගොඩට නිවන අයිති වෙනවද? කියන්නේ නෑ. ඇයි? නිවන කියන්නේ අසංකත ධර්මයක්. හේතුන්ගෙන් හටගත්තු එකක් නෙමෙයි. ලේසියෙන් ඇහෙන්නේ නැති කාරණාවක් කියලා දෙන්න හදන්නේ. ටිකක් අමාරුයි තමයි අහන් ඉන්නකො. එහෙනම් ඔන්න ඔතනදී සංකාර කියලා කියනවා. හැබැයි පින්වත්නි තව සංකාර කියලා වචනයක් තියෙනවා. අවිජ්ජා පච්චය සංඛාරා. ඔය සංකාර කියන්නේ වෙනත් දෙයකට. ඔතනදී සංස්කාර කියලා කිව්වේ මේ කියන සංස්කාර වලට නෙමෙයි. විපාක සිත් කොට්ටාසයකටයි. මොනවටද? විපාක සිත් කොට්ටාසයකටයි ගණන් වශයෙන් කිව්වොත් විපාක සිත් 32කටයි මේ සංස්කාර කියලා කියන්නේ. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියලා පින් පව් වලට තමයි එතනදී ඇත්තටම සංකාර කියලා කියන්නේ. එතකොට මෙතනදී සබ්බ සංකාරේසු කියන එකේ සංකාර නාමයෙන් ගත්තේ මොනවද? හොඳට අහගන්න මේක පටලවපු භාවනාවක් ගොඩක් අය. සංකාර කියන එකෙන් ගත්තේ හේතුන්ට අනුරූපීව හටගත්තු දේවල්. සබ්බ සංකාරේසු මේ හේතුන්ට අනුරූපීව හටගත්තු ලෝකීය පිළිබඳව. පින්ගත් ඒ කියන්නේ ඔය රූපය සංස්කාරයක් නෙමෙයිද? හේතුන්ට අනුරූපීව නෙමෙයිද හටගත්තේ? මේ රූපයේ හේතුන්ට අනුරූපීව නෙමෙයිද හටගත්තේ? හදීසියවත් අද බණ ටික කියලා යන ගමන් පුරාණ කර්මයක් පරිසම් දීලා වහානෙට ලයිට් කණුවක් එහෙම වැටුනොත් මොකක් වෙනවද? ඉවරයි. පුරාණ කර්මයෙන් ඇතිවෙච්ච රූපය ඉවරයි. ඇහැ කියන්නේ පුරාණ කර්මයක විපාකයක්. කන කියන්නේ පුරාණ කර්මයක විපාකයක්. කර්මය නිරුද්ධ වීමෙන් මේ ඇහැ සදාටම නිවිද යනවා. හෙට අනිත්තට. අද දෙවිද කියලා කියන්නත් බැරි තරම්. හොඳයි. සබ්බ සංකාරේසු මොන සංඥාවද ඇති කරගන්න කිව්වේ? අනිත්‍ය සංඥා කියන එකයි ඇති කරගන්න කිව්වේ. පින්වත්නි පුංචි මතවාදයක් තියෙනවා. මම මේ ධර්මදේශනාව කලින් කොහෙවත් කරලා නැහැ. ඒ නිසා ඔබට මේ මතවාදයත් එක්ක මේක කියලා දෙන්නම්. පින්වත්නි මෙතනදී අනිත්‍ය සංඥාව කියන එක ගිරිමානන්ද සූත්‍රයේ අනිත්‍ය සංඥා දෙකක් තියෙනවා. එකක් කතමාචානන්ද අනිත්‍ය සංඥා, අනිත් එක කතමාචානන්ද සබ්බ සංකාරීසු අනිත්‍ය සංඥා. එක තැනක මේක වරද්දලා තියෙනවා. හැබැයි අපේ ත්‍රිපිටකේ නෙමෙයි. පිටින් ඔය අනිත්‍ය සංඥා කියන එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. අයන්න, නියන්න, අල්ප ප්‍රාණ චයන්න, සාමාන්‍ය චයන්න, ඊළඟට අල් චයන්න, අල්ප ප්‍රාණම චයන්න. අනිත්‍ය සාමාන්‍ය චයනු දෙකමයි තියෙන්නේ. හරිද? හැබැයි චට්ට සංගායනාව වෙච්ච වෙලාවේ ලියවිච්ච ත්‍රිපිටකය. කියන්නේ චට්ට සංගායනා ත්‍රිපිටකේ මේ අනිච්ච සංඥාව කියන එකට තියෙන්නේ අනිච්චා සංඥා කියලා. අල්ප ප්‍රාණ අල් ඡායන්නට පස්සේ මහ ප්‍රාණ ඡායන්නත් දාලා තියෙනවා. දැන් පින්වත්නි මේ අර්ථ දෙකක්. හරි? අතන අනිච්චා සංඥා කියලා ගත්තොත් ආත්ම අනාත්ම භාවනාවෙන් යන්න තියෙන්නේ. මේ අනිත්‍ය ස්වභාවයෙන් ගත්තොත් අනිත්‍ය භාවනාවෙන්. අනිච්ච භාවනාව සහ අනාත්ම භාවනාව කියන්නේ දෙකක්. පැහැදිලිද? හැබැයි පින්වත්නි බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙන්නේ, කියන්නේ අපේ ත්‍රිපිටකයේ තියෙන්නේ නිකං ඡයන්න. ඊළඟට තායිලන්ත ත්‍රිපිටකයේ තියෙන්නේ නිකං ඡයන්න. මේ හොඳට හොයලා බලලා කියන කාරණා. PTX පාලි ටෙක් සොසයිටි කියන ත්‍රිපිටකයේ තියෙන්නේ නිකං ඡයන්න. ඒ විතරක් නෙමෙයි අපේ පුස්කොළ පොත්වල තියෙන්නේ නිකං ඡයන්නමයි. එතකොට චට්ට සංගායනාවට වැරදුනාද? ඇත්තටම විද්වතුන් චට්ට සංගායනාවේ දෝෂ සහිත බව කියනවා. බුරුම ත්‍රිපිටකයේ සමහරක් වල මේ අනිච්ච සංඥාව කියන එකට ඒ අනිච්චා සංඥාව කියලා තමයි ලියවිලා තියෙන්නේ. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. අපේ ත්‍රිපිටකයේ දහරි චට්ට සංගායනාවේ තියෙන එකද? මම මේවා දැම්ම කියන්නේ ඇයි දන්නවද? මේවා නිකන් වහවහ ඉඳලා පස්සේ කාලෙක කවුරු හරි මේ අඩුපාඩු අරගෙන එළියට ඉස්මතු කරලා අපිට ගහන්න ගත්තොත් තේරවාදී දර්ශනයට අපිට නැති වෙන්නේ නිවනයි.
ඔය එක අකුර වෙනස් කරාම මේ බලන්න වෙන දේ. හරි. මෙන්න මේ සියලු සංස්කාරයන් පිළිබඳව අනිච්ච සංඥාව කියන එක ඇති කරගත්තු කෙනා අට්ඨියති සංස්කාර මොනවද? අට්ඨියති හරායති jigucchati කියලා හැඟීමක් ඇති කරගන්නවා. අට්ඨියති කියන්නේ අට්ඨෝ පීලතෝ හෝති අට්ඨියති. අට්ඨෝ පීලතෝ හෝති. අට්ඨෝ කියලා කියන්නේ මැඩුණා කියන එක. අර අපි පෙලෙනවනේ පීලතෝ. අට්ඨියති කියන්නේ පෙලෙනවා කියන අර්ථය. සංස්කාර වලින් පෙලීමක් තියනවා කියලා දැනගන්න ඕනි. මොකක් තියනවා කියලාද? පෙලීමක් තියනවා කියලා දැනගන්න ඕනි. අට්ඨියති. අට්ඨියති කියන්නේ මොකක්ද එතකොට? පෙලෙනවා කියන අර්ථය. මොකක්ද? පෙලෙනවා කියන අර්ථය. හරායති. හරායති කියන්නේ හිරිකරෝති ලැජ්ජති. ඒ කියන්නේ අපි හිරිකිතෙන් වගේ අයින් කරන්නේ ලැජ්ජ වෙනවා. සංස්කාරයන් වලට ලැජ්ජ වෙනවා. දැන් කෙනෙක් කසාද බඳින්න දෙනවා. මං ඔයාට ආදරේ කියලා කියනවා. දැන් ওই පිඟුතුල මොකද කරන්නේ? අට්ඨියති හරායති jigucchati කියන්නේ අසූචි විය දිස්වා jigucchanti iti. අසූචි ගොඩක් වගේ දැකලා අයින් කරන්න කියලා කියනවා. හරිද? පෙලෙන්න ඕනි. නිකන් බලන්නකෝ අපි කොහෙද ඉන්නේ කියලා. පෙලෙන්න ඕනි, ලැජ්ජ වෙන්න ඕනි, අසූචි ගොඩක් වගේ jigucchanti කියලා කියන්නේ ඔය පිඟුතුල ගාතාවක් කියනවා නේද? කායෝ jiguccho කියලා. සකලෝ දුගන්දෝ. සකලෝ සුගන්ධෝ එහෙම නෙමෙයි හරි. සකලෝ දුගන්දෝ. දු ගඳයි කියලා කියන්නේ දුර්ගන්ධයි. ඔයත් කියන්නේ සුගන්ධෝ කියලා. හයියෙන් කියනවා සකලෝ සුගන්ධෝ. සකලෝ දුගන්ධෝ. කායෝ jiguccho. මේ කය මහා අසුචි පිඟන්නේ. මේ කය කොයි තරම් ජරා ගොඩක්ද නේ. ඒකනේ 95ක් විතර මොකක් කරන්න වෙලාද? වහගෙන ඉන්න වෙලා තියෙන්නේ. පෙන්වන්න පුළුවන් 100ට කීයක් විතරද? අපේ ශරීරයෙන් සමාජයට පේන්න තියාගෙන ඉන්න පුළුවන් 100ට කීයද? 105ක් විතර. ඒ පහට කරන කෝලම් ටික කකුල ඉඳන් බලන්න. පාද සලම් දානවා. කියුටෙක්ස් ගානවා. අරව ගානවා, මේවා ගානවා. අත් මරතොණ්ඩු කියයි අරව කියයි වා කියන්න බෑ අපිට අප්පා. කියුටෙක්ස් කියයි මේකේ නිල් කහ රතු සුදු තැඹිලි පාට ගාලා එහෙම තමයි පෙන්වන්න බෑ ලැජ්ජයි. මූණ නිකන් හැප්පිච්ච වාහනයක් ටින්කර් කරලා එළියට දැම්මා වගේ. කියන්නේ මේ ඔය කිසිම කෙනෙක් ගෙදර ඉන්න අය නෙමෙයි ඔය ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන්ම අම්මලා අක්කලා. දරුවෝ නම් ඔය එනවා ඉතින්. ඔය පිඟුතුලා ගෙදර ගියාම හොයාගන්න බෑ. ඇයි දැන් ඇවිල්ලා තියෙන වලවල් වහගෙන ඇයි බම්බ ටික සුද්ධ කරගෙන මේක පෙන්වන්න බෑ ඇත්ත. ගෙදරින් එන්න කලිනුත් දත් මදින්න ඕනි. හරි. නැත්තම් දුර්ගන්ධයි මේ කය. මේ කය හරි කුණු ගොඩක්. ඒ නිසා පින්වත්නි කවුරු හරි කෙනෙක් අපි ගාවට ඇවිල්ලා අර මං ඉස්සෙල්ලා කියපු වචනේ කියනවා මං ඔයාට ආදරෙයි පණ වගේ. ඔයා මං ජීවිත කාලෙම බලා ගන්නවා කියනකොට අපිට දැනෙන්න ඕනේ මොකද්ද? අට්ඨියති හරායති jigucchati. දැන් එහෙම දැනෙනවද? කියන්නකො දැනෙනවද කියලා? නෑ නේ. අසුබේ සුබන්ති පස්සති. දැන් සංඥා විපල්ලාස වෙලා තියෙන්නේ. අනිච්ච නිච්ඡන්ති පස්සති. දුක්ඛේ සුඛන්ති පස්සති. අයියෝ බලන්නකො වෙච්ච දෙයක්. මේ කුණු ගොඩවල් රාශියක් දැකලා පින්වත්නි හිත පාලනය කරගන්න බැරුව තාත්තට දුවෝ පේන්නේ ආද. හරි පින්වත්නි මේ බස් එකකට නගින්න බෑනේ අද ගැහණු ළමයෙක්ට. අපේ රටේ පුළුවන් දරය 10න් පස්සේ ගෑන් ළමෙක්ට පාර යන්න. මේ අසුචි ගොඩක් යන්නේ. මම මේ කියන්නේ කාටත් එහෙම තමයි. හැබැයි අට්ඨියති හරායති jigucchati කියන අවබෝධය නැති නිසා කොච්චර මේකේ මුලා වෙනවද? බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා කෙනෙක්ට සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigucchati කියන සංඥාව තියෙනවා නම් ඔන්න පිංගන්නේ බුද්ධ ශාසනයෙන් ඔබ ලබා ගන්න ඕන ප්‍රතිඵලය මොකද්ද? දැන් ඔබට සංස්කාර කෙරෙහි මෙන්න මේ වචන තුන දැනෙන්නේ නැත්තම් පෙලෙන්නේ නැත්තම් මට කියන්නකෝ ලෝකයේ සැපයිද දුකයිද? මොකද කියන්නේ? දැන් අද ආරංචියක් එනවා කෙල්ලට මිනිබිරියක් ඉපදුනා කියලා. මුණුබුරෙක් හරි මිනිබිරියක් හරි ලැබුණා කියලා. ඔය පිංගුතුල්ලට මතක් වෙන්නේ අට්ඨියති හරායති jigucchati කියලා දප්පෝ රන් කඳක් ආවා. පින් කඳක් ආවා. ඔක්කොම ඉවරයිනේ උපාසකම්මලගේ බණ අවබෝධය. අන්න ඒකයි පිටගන්නේ. බලන්න
අපේ චින්තන රටාව වෙනස් කරගන්න ඕනේ. ඒකටයි මම මේ අර අකුරේ වෙනස පෙන්නුවේ. පින්වත්නි ඔය ඔන්න ඔය අට්ඨියති හරායති jigucchati කියන වචනේ එන්න ඔබට අනාත්ම සංඥාවෙන් බෑ. මම කියනවට අනාත්ම සංඥාවෙන් වඩලා බලන්න මේ අවබෝධ වෙනවද කියලා ආවොත් මට කියන්න. එන්නෙම නෑ. ඒ කියන්නේ සංස්කාර මෙච්චර පිළිකුල් සහගත වෙන්නේ නෑ පින්වත්නි අනාත්ම භාවනාවෙන්. ඒ මොකද යමක් අනිත්‍ය නම් යද නිච්චා තං දුක්ඛං. ඒක දුකක්. යමක් දුකද ඒක අනාත්මයි. එහෙමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. ඒ නිසා ඔබ දැකිය යුත්තේ පළවෙනියටම කුමන ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණයමයි මේකේ ප්‍රධාන. එතකොට පින්වත්නි ඔබට ගැටලුවක් එහෙනම් හාමුදුරුවනේ ඉස්සල්ලත් අනිත්‍ය සංඥාවක් තියෙන්නේ. ඔව්. ඒ අනිත්‍ය සංඥාව තියෙන්නේ උද්‍යව්‍ය ඥානයටයි. අට කතාවේ ලියනවා උද්‍යව්‍ය ඥානතෝ දට්ඨබ්බං. ඒක උද්‍යව්‍ය ඥාන. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම. ඒ අනිත්‍ය සංඥාවෙන් බලන්නේ මොකක්ද? ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. හැබැයි මෙතන සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියන අට කතාව ලියනවා පච්චය සමුප්පන්න ධම්මේහි කන භංග සමග්ගේහි. භංගානුපස්සනාව ගැන ක්ෂණයක් පාසා බිඳෙන බව දකින්න ඕනේ. මොකක්ද දකින්න ඕනේ? ඔව් දැන් අරකි පින්වත්නි ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒක ඇතිත් වෙනවනේ. එතකොට එකපාරට ලොකු කලකිරීමකට යන්නේ. සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියන භාවනාව වඩන කෙනා ඕලාරික වශයෙන් සහ සූක්ෂම වශයෙන් මේ භාවනාව කළ යුතුයි. සූක්ෂම වශයෙන් භාවනාව කරන කෙනා හැම තිස්සෙම දකින්නේ මගේ රත්තරන් පින්වත්නි. ක්ෂණයක් පාසා නිරුද්ධ වෙන හිතත් චිත්තක්ෂණ 17ක් පාසා නිරුද්ධ වෙලා යන රූපයත් ගැන. පින්වත්නි කෙනෙකුට ඔය අවබෝධය ආවොත් හරිද? එයා කිසිම වෙලාවක මේ ලෝකෙට ඇලෙන්නේ. දැන් පින්වත්නි ඔය පින්වතුන්ලගේ ජීවිත කුණු ගොඩවල් වගේනේ. ඔය පින්වතුන්ලට තියෙනවා කුණු ගොඩවල්. තමන්ගේ නෝනා කියන්නේ කුණු ගොඩක්. ඇත්තටම. ඒක විවාදයෙන් පිළිගන්නව නම් පිළිගන්න. නිවන ගැනයි මම මේ කතා කරන්නේ. නෝනා කියන්නේ කුණු ගොඩක්. නෝනාට මහත්යත් කුණු ගොඩක්. ඔය නිකන් අහ කියන්නේ ණයෙක් දාගෙන තියෙන මල්ලට. හරි. දරුවා කියන්නේ කුණු ගොඩක්. ඔබට ලැබිච්ච. ගේ දොර කියන්නේ කුණු ගොඩවල්. ඔබට ලැබිච්ච. යාන වාහන කියන්නේ කුණු ගොඩවල්. දැන් ඔය තියෙන කුණු ගොඩ ඕම්මම තියාගන්න. වෙච්ච දේ උනානේ. ආයි දික්කසාද කරන්නේ. මේ ආඳුරෝ නම් අපේ පෞල් ජීවිතත් විනාශ කරයිද දන්නේ. සමහරව අහනවා මන් දන්නේ මන් බණ කීමත් වෙලාවකට පින්වත්නි අනේ අප්පා වැඩක් නැහැ කියලා හිතනවා. අර කිලෝමීටර් ගණන් ගෙවාගෙන ඇවිල්ලා බණ කියන එක. ඇයි? සමහරව අහනවා හාදුරුවනේ ওই භාවනාව කරාට පස්සේ අපිට පෞල් ජීවිතේ පාවෙයිද? දෙයි හාමුදුරනේ කොච්චර හොඳයිද? ඇයි දෙයියනේ මේකෙන් අනාගාමී වුණොත් ඇත්තනේ පෞල් ජීවිතේ පා වෙනවනේ. කියන අනාගාමී වුණාම කාමරාගපටි. ඉතින් ඔබට ඒක නෙමෙයි දෝනේ. ඔබ බණහන්නේ මොනව බලාපොරොත්තු වෙන්නේ? අනාගාමී ඵලයට ඒකට බය වෙන්න එපා රත්තරන් පින්වත්නි. දැන් ඔබ ඒකට බය දැන් ඔබට කෙලෙස් ධර්මයේ තියෙනවා. ඔබ තණ්හාවට තණ්හා කරනවා. හැබැයි මතක තියාගන්න ඔය සියලු දේවල් නිරුද්ධ කරපු තැන ඔබට තියෙන පුදුමාකාර සැපයක් පින්වත්නි. මේ සංස්කාර මහා නපුරක්. මේ සංස්කාර වල රැකවරණයක් නැහැ. අට්ඨෝ පීලතෝ හෝති බලන්න මේ සංස්කාර අපිව කොච්චර දුකට දානවද කියලා. ඔය පිංගතුල හිතන්නේ මේ ජීවිතේ මහා සැපක් කියලාද? යන්න පිළිකාරෝ වලට. යන්න අංගොඩ මානසික රෝගීන් ඉන්න වාට්ටුවට ජීවිතේ හොයාගන්න පුළුවන්. ඔය පිංගතුල ඉන්න සුරංගනා ලෝකෙන් මිදලා අර සින්ඩරෙල්ලාගේ ජීවිතෙන් මිදිලා ලෝකයේ පිළිබඳව දකින්න නම් රැයකට ගිහිල්ලා සොහනක් ගාව රැයක් ගත කරලා එන්න. සෝසානිකංගය කියලා දෝතාංගයක් වික්ෂුන් වහන්සේලාට තියෙනවා. රැයට ගිහිල්ලා සොහනේ රැයක් ගත කරලා එන්න. එයි මැරිච්ච මිනි පිච්චෙන විදිය දැක්කහම අර බොරැල්ලේ කනත්ත ගාවින් බනට යනකොට මට හැමදෑම හිතෙනවා අර ලොකු නුග ගහක් තියෙනවා. මට හැමදෑම උක මතක් වෙනවා දෙයනේ මේ නුග ගහට කතා කරන්න පුළුවන් නම් කියයි ලංකාවේ මිනිස්සු කී දෙනෙක් මේ පොළොව යට වැළලුණාද කියලා. නෑ කියලා බලන්නකො බලන ඇත සොහොන් කොතවල්. මේ අපිට යන්න තියෙන තැනනේ. අපේ ජීවිතයේ අවසානයනේ. එතකන් මේ සංස්කාර අපිව පෙළෙන විදිය බලන්න. නොයෙකුත් අසනීප. ඉපදිච්ච දාපටන් අම්මා කෙනෙක් විඳින දුක, තාත්තා කෙනෙක් විඳින දුක, ගැහැණු ළමයෙක් විඳින දුක, පිරිමි ළමයෙක් Tamanගේ ජීවිතේ කොච්චර වෙහෙසක්ද මේක.
මං දන්නේ ඔබ මොනවා හොයනවද කියන්නේ. සංගීත බල බල හැපිනෝ පිනෝ කන පිනෝ පිඟත් එතනින් සැපයක් ලැබෙනවද? හොඳට බලන්න. සංගීතයක් බලන්න යනවා. නටනවා කියලා කරන්නේ මොකක්ද? මේ කිලෝ 60ක ශරීරේ එහාට අඹරනවා මෙහාට අඹරනවා. අඹරලා අතපය හෙටයි මෙහෙටයි උඩටයි යටටයි අඹරවල ගෙදර ඇවිල්ලා කියනවා නැටුවා නැටිල්ලක්. හැබැයි කරලා තියෙන්නේ මොකක්ද? අත මෙහෙම අඹරවලුවා මෙහෙම අඹරවනවා. ඔච්චරයිනේ. සමහරු පොළවේ ගහනවා ආයි නැකිට ඕනවා. මඩ නාලා ඇඳුම් ඉරිලා පහුවදා ඉන්න බෑ අමාරුයි. ඊයේ රෑ මාර ජොලියක් ගත්තේ. මන් දන්නේ ඔබ මොනවා කරනවද කියන්නේ. බලන්නේ ඒ විනෝදය ගන්න. ඒක නම් ඔබ හොයන විනෝදය හරි. ඒක ගන්නකෝ. ඒක ගන්න ඔබට කොච්චර මහන්සි වෙන්න වෙනවද බලන්න. උදේ 8ට වැඩට යනවා. ආයි 5ට ගෙදර එනවා. සවුන්දත් වැඩ අඟහරුවාදත් වැඩ බදාදත් වැඩ බ්‍රහස්පතින්දත් වැඩ. සතියේ දවස් 5ම වැඩ කළා සෙනසුරාදා. ඔන්නම් ඒකත් වරුවක් වැඩ කළා. ඔන්න ඉරිදට පොඩි අර සංගීතයක් තිබ්බොත් යනවා බලන්න. ඔබ ඒ පැයක දෙකක මේ කියන්නේ සතුට ගන්න ඒකත් මහා අසූචි සතුටක්. ඒක ගන්න දවස් කීයක් මහන්සි වෙනවද? අසාධාරණයිද නැද්ද? මාසෙටම ඔබට දවස් 4යි ලැබෙන්නේ ජීවත් වෙන්න. ඊටු ටිකේ ඔබ ජීවත් වෙන්න අවශ්‍ය කරන කලමනා හොයා ගන්න ඕනේ. ඔය යන්නේන ගමන් කොයි හරි අර කිව්වා වගේ පැටලුණාම ජීවිතේ ඉවරයි. අට්ටියති. මේ වගේ පෙලෙන්න ඕනේ. අනේ දෙයනේ මේ සංස්කාර නිසා ලබන සතුට කොයිතරම් නිහින සතුටක්ද? හරිද පින්ගන්නේ? ඊළඟට හරායති මේවට ලැජ්ජ වෙන්න. කියන්නේ මේ අසූචි ගොඩක් එක්ක ඔට්ටු වෙනවා නම් ජීවිතේ පින්වත්නි මතක තියාගන්න මේ අපි ඉපදිච්ච හැමෝටම මැරෙන්න වෙනවා මහා ජරා විදිහට මේ ජීවිතේ. ඒක තමයි ඇත්ත. ඔය ඇත්ත හිතන් හිටියට හාන්සි පුටුවේ මැරෙන්න පුළුවන් කියලා. ඔය ඇත්ත මතක තියාගන්න හාන්සි පුටුවක කාටවත් මැරෙන්න වෙන්නේ නැහැ. ඔක්කොටම මැරෙන්න වෙන්නේ නහයෙන් කටින් වට දාගෙන ස්පිරිතාලවල වල මේ ඉස්සරහට යනකොට අපි ඔක්කොටම වගේ පිළිකා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. එදමට දුරකථන නැමතුමක් ආවා හාමුදුරුවනේ 2050 වෙනකොට සිංහලයන්ගෙන් විශේෂයෙන්ම බොහෝ දෙනෙකුට පිළිකා හැදෙනවා කියලා ડોක්ටර් කෙනෙක් කිව්වේ. ටික ඒක වැඩි වෙමින් පවතිනවා. ඇයි කන්න තියෙන්නේ මොනවද? ජරාවනේ කන්න තියෙන්නේ. අර ඕසෝන් කියලා මැෂින් එකක් තියෙනවා ගහලා බලන්නකෝ මේ ওই පරිප්පුවයකට හාල්ලයකට ඔක්කොම තියෙන තාර කටු වගේ කන්න. කිසිම තැනක නැහැ අද ආහාරයක් මිනිස්සුන්ට. හැම තැනම තෙල් ගහනවා. හැම තැනම පොර ජරාව ගහනවා. ඒ වගේ එන මේ වලින් අපිට පින්වත්නි අනාගතේ පිළිකා රෝහල්මයි හදන්න ඕනේ මේ ලංකාවේ. ගෙවල් දොරවල් නම් හදන්න එපා. ඔය වගේ ඉන්න බැරි වෙනවා අනාගතේ. පිළිකා රෝහල් වලමයි ඉන්න වෙන්නේ. මූණකට දිය වෙලා කොණ්ඩේ ගිහිල්ලා. ඉතින් පින්වත්නි මම කියන්නේ දැන් මේ ජීවිතේට සතුටු වෙන්න ඕනේ ජීවිතයක්ද බය වෙන්න ඕනේ ජීවිතයක්ද? හිරි කරෝති ලැජ්ජාවෙන් අයින් කරන්න ඕනේ ජීවිතයක්. අනේ දෙයි හාමුදුරනේ මොකක්ද මේ ජීවිතේ තියෙන අර්ථය? කොච්චර ලං කරගත්තත් වැඩක් නෑ. ඇයි? සිත කියන එක පින්වත්නි චිත්තක්ෂණයක ආයුෂයක් තියෙන එකක්. මේ එකම සංඥාව ඔබට ඇති ජීවිතේ වෙනස් කරගන්න. සිත කියන එක මගේ පින්වත්නි චිත්තක්ෂණයක් ඇතුළත නිරුද්ධ වෙන දෙයක්. මේක දන්නේ නැතුව මම ඔයාට සදාකල් ආදරේ කියන වචනේට රැවටිලා ආවට පස්සේ අර ආදරේ මොකක් වෙනවද? ටිකක් කල් යනකොට මොකක් වෙනවද? වෙනස් වෙනවා. ඒ සිත නිට්ටය නෑ. ඒ සිත අනිත්‍යයි. ක්ෂණයක් ගානේ වෙනස් වෙන හිතක් විශ්වාස කරපු එකේ විපාකය ඔබට ලැබෙනවා ඊටු ජීවිත කාලෙම. මං කියන්නේ විවාහ වෙන්න. හැබැයි මතක තියාගන්න මොකක්ද? දුක් විඳින්න වෙන බව. හොඳ වාහනයක් ගන්න, පදින්න. හැබැයි පාර්ට්ස් ගණන් කියලා මතක තියාගන්න. හොඳ ගයක් දොරක් ගන්න, රකින්න අමාරුයි කියලා මතක තියාගන්න. දරුවොක් දෙන්නෙක් තුන් දෙනෙක් හදන්න එවුන් නිසා අනාගතේ දුක් විඳින්න වෙනවා කියන එක මතක තියාගන්න. මේ වගේ නෙමෙයි ප්‍රශ්නේ. ඒ වගේ එනවා පින්වත්නි දුකක්. අසූචි විය දිස්වා. අසූචි ගොඩක් වගේ දකින්න. මේ සංස්කාරවල පින්වත්නි කිසිම රැකවරණයක් තියනවද මං අහන්නේ. කසාදයක් බැඳලා දරුවෙක් හදන එක නෙමෙයි ගැටලුව. ඒක ඕන කෙනෙක් කරන දෙයක්. ඒක හරි ලේසි වැඩ. ඒක එච්චර අමාරු එකක් නෙමෙයි. ජොබ් එකක් තියනවා නම් ගයක් දොරක් තියෙනවා නම් එකත් කොළඹ පැත්තේ තියෙනවා. දැන් ඔය පිංගුතුල කොළඹනේ. ඔය පිංගුතුලට ඒව අමාරු දේවල් නෙමෙයි. හැබැයි
මේ සංස්කාරවල තියෙන මේ පීඩාව පින්වත්නි දකින්නකම් දැන් පින්වත්නි උදාහරණයක් විදිහට ශරීරය ගන්නකො මේ ශරීරය කියන්නේ සුබ දෙයක්ද අසුබ දෙයක්ද මොනවද බලන්න මේ ශරීරය ඇතුලේ තියෙන්නේ මුතු මණික් පබළු රත්තරන් තියෙනවද නෑ මේවා තියෙනවද බලන්න හොටු කබ කඳුළු අසූචි මුත්‍රා තියෙනවද නැද්ද දැන් ඔන්න බස් එකකට නගිනවා දැන් ඔන්න බස් එකේ අපි ඔක්කොලම ඉන්නවා අපි ඔක්කොම ට්‍රිප් එකක් යනවා කියලා හිතන්නකො ලොකු බස් එකක මොකක් හරි කෝච්චියක් වගේ කෝච්චියක් නෙමෙයි කෝලමක් වගේ ගෑන් ළමෙක් නගිනවා නිකන් දැන් මේක ඉන්නවා අසුබ භාවනාව කරපු කෙනෙකුයි අසුබ භාවනාව නොකරපු කෙනෙකුයි දෙන්නේ අසුබ භාවනාව කරපු කෙනා කොහොමද කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්හාරු අට්ටි අට්ටි මිච්චා කියලා මේක හොඳටම දැකලා තියෙන්නේ දැන් අරයා මෙලෝ දෙයක් දැකලා නැහැ එයා පොත්ත විතරයි බලන්නේ දැන් මේ දෙන්න ඉන්නවා ඔහොම ඉන්නවා හරි ඔන්න දැන් අර ගෑනු ළමයාත් නගිනවා නගින්න පුළුවන් මේ දෙන්නගේ සිතවිලි කොහමද අර එක්කෙනෙක් බෙල්ල කඩාගෙන බලනකොට නේ එයාට ඒ කෙල්ලව බඳින්න හිතෙනවා උස්සන් දුවන්න හිතෙනවා අර අසූචි ගොඩ අර කල්පනා කරනවා අපේ මේකේ කට ගඳ ඇති බොරුද බොරුද මගේ කට නම් එච්චර හොඳ නෑ හරි අර කල්පනා පින්වත්නි මම මේක කියන්නේ ඇත්තටම මේ මම ওই පැවිදි වෙලා 2015 මම පැවිදි වුණේ මට මුලින්ම අපේ ලොකු හාමුදුරුවෝ දුන්නේ අසුබ භාවනාව කරන්න. අසුබ භාවනාව කොච්චර ප්‍රියජනක එකක් වුණාද කියනවනම් මාස 7ක් විතර එක දිගටම අසුබය කළේ. කරලා පැවිදි වෙන්න ඔන්න මෙන්න තියලා ඔපරේෂන් එකක් තිබ්බ කකුලි කරගන්න. ඒකට කොළඹ වැඩියා බස් එකේ නැගලා. නගිනකොට දැන් මට මතක් වෙනවා පිටගනි මීට මාස 6කට කලින් එනකොට මගේ තිබ්බ සිතවිලි දැන් යනකොට තියෙන සිතවිලි පුදුම වෙනස් බවක් දැන් ඔන්න පාරේ පේනවා එක එක විචූරන මොකක් වෙනවද හප්පෝ මේකෙත් නල්ලි වුරුණු තෙල් මේකේ ගෑඟත් අසෝචි ඇති පේනවා හැබැයි ඒ පේනක අභිභවනීය කරගෙන මොකක් නැගිලෙනවද අට්ටි ඇති හරා ඇති jigucchati එකක් ආව නම් ඇති ඇත්තටම පින්ගාති කොච්චර මේක මතක් වුණාද කියනවා නම් කටේ දත් අතර තියෙන ගඳ විදුරු මස් වල කියන්න ඕනිද විදුරු මස් වල තියෙන ගඳ විදුරු මස් තුවාල වුණාම ලේවල එන ගඳ නියපොතු කුණු වුණාම නියපොතු වස්යෙන් එන ගඳ කකුල් වල නියපොතු කුණු වුණාම ඒ පැහැවුවාම ඒ පහවපු සරව සමහරු අයින් කරලා ඔය පිංගුතුලත් බලලා ඇති අනිවාර්යෙන් ඒ වගේ තියෙන ගඳ අසූචි ගඳ මුත්‍රා ගඳ ඔක්කොම ජරාවනේ නේ කාපුවා තව ඉතින් කියන්න පුළුවන් සීමාවක් තියෙනවා අසීමාවකුත් තියෙනවා මේක මතක් වෙනකොට පින්වත්නි බැලෙයිද අහක බලා ගනීද කියන්නේ අන්න අලුතෙන් කුණු එකතු වෙන එක නවතිනවා පළවෙනියටම වෙන්නේ මොකක්ද කොච්චර පහලි බෑර ගියත් අලුත් කුණු එකතු වෙන්නේ ඔය තියෙන කුණු ගොඩ හැමම තියාගන්න පළවෙනියට ඔබ කල යුත්තේ අලුත් කුණු එකතු වෙන එක නවත්වීමයි. ඒ අලුත් කුණු එකතු වෙන එක නවත්තන්න පින්වත්නි මේ සංස්කාර ගැන දණ්ඩ විදියකට මනසිකාරය කරන්න. ජරා ගොඩක් කුණු වෙනවා අය මැරෙනවා අය මල් ශාලාවක් පිටිපස්සට යන්න. ඔක ඇතුලේ තියෙනවා ජීවිත කතාව. මේ ශරීරයක් කපන එකක් අද ගෙදර ගිහිල්ලා පෝස්ට්පෝන් කියලා හරි එම්බාම් කියලා හරි ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න. අඩුම වීඩියෝ එකකින්වත් බලන්න බෑ ඔබට. දවසක මං හැමදේම කියන්නේ ට්‍රිප් එකක් යන්නේ ඒ වගේ තැනකද තේරෙනවද මං කියනකොට මගේ බුදුහාමුදුරුවෝ හිටියත් කියයි ඔබට මගේ බුදුහාමුදුරුවෝ හිටියත් කියයි ඔබට රුවන්වැලි මහා සෑයට එන්න කලින් මල් ශාලාවක් ගාවට ගිහිල්ලා එන්න කියලා. ඇයි කිසා ගෞතමීට කිව්වේ නැද්ද? බුදුහාමුදුරුවෝ ගාවට ආවේ. කිව්වද මගේ ධාතුන් වහන්සේලා ටික වැඳලා එන්න කියලා. කිව්වේ මොකක්ද? කිසා යන්නකෝ. ගිහිල්ලා අබ ටිකක් අරන් එන්නකෝ. හැබැයි නොමලගේ එකින් ගේන්නකෝ කිව්වා. මරණය පිළිබඳව ඇයට ඉගැන්වුවේ පාඩම මේකයි. මං ඔබට කියන්නේ. මගේ භාග්‍යතුන් වහන්සේගේ වචනයෙන්ම.
මගේ භාග්‍යතුන් වහන්සේ හිටියත් ඔබට කියයි අද පින්වත්නි බුදුදහම කියන එක එකක් බිස්නස් එකක්. එකක් සම්ප්‍රදායක්. ට්‍රැඩිෂන් එකක්. එකක් රැල්ලක්. රැල්ලේ නිවන් යන්නත් බෑ. සම්ප්‍රදාය නිවන් යන්නත් බෑ. බිස්නස් කරලා නිවන් යන්නත් බෑ. මම කියන්නේ පින්කම් කරමු. හොත් ලස්සන්ට කරමු. හැබැයි ඒක දෙකට දාන්න. මේ බුද්ධෝත්පාද කාලේ ඔබ කරගත යුතු දේ කරගන්න. මගේ බුදුරජාණන් වහන්සේ ළඟ හිටියත් ඔබට කියයි දරුවනේ ගිහිල්ලා මිනිහක් කපන එකක් බලලා එන්න. ඒක බලලා යන්න මහා සෑය ගාවට. එතකොටයි මහා සෑයට නිවැරදිව වදින්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්තම් අපේ ඇත්තු ගිහිල්ලා අර ජයසිරි මහා බෝධිය ගාවට යනවා. හරි. සිංහ රාජෙක් වගේ ජයසිරි මහා බෝධිය රත්තරන් වැටක් යට වැඩ ඉන්නවා. අපේ ඇත්තු මොකද කරන්නේ? අර ඒකේ යට ඉන්නවා සුදු ඇඳුම් ඇඳගෙන රතු පාට ජටාවක් බැඳගත්තු දෙන්නේ. අටපිරිකරේ කොළඹ ඉඳන් අරන් ගිහිල්ලා ජයසිරි මහා බෝධියට නෙමෙයි පූජා කරන්නේ කාටද? අර ඉන්න කපුව දෙන්නට. මට ඇත්තමයි ජටා දෙක ගැට ගහන්න හිතුණා. ඇයි? අර මිනිස්සු අටපිරිකර දුන්නා. ආර්ය මොනර පිහට්ටකුත් අරගෙන ওই පිටින්තුලත් යනවා එතනට හරි. නාත දැඩිමුණ්ඩ විභීෂණ පත්තිනි කතරගම ඔක්කොම මිත්‍යා දෘෂ්ටික දෙයියන්ගේ නම් කියන්නේ. මං අහගෙන හිටියේ අඩුම විරූඪ විරූපාක්ෂ ධෘතරාෂ්ට්‍ර වෛශ්‍රවණි කියයිවත්ද කියලා. ඒකව හරි. නැහැ පින්වත්නි සියලුම මොකද්ද? නාත විභීෂණ පත්තිනි කතරගම විෂ්ණු මොනවද මේ? ප්‍රාර්ථනා බෝධිය කියලා එකක් මතු කරගෙන ඔක්කොම ගිහිල්ලා අරකේ ඔළුව ගගහ ඉන්නවා. අර ජයශ්‍රී මහා බෝධිය වැඩ ඉන්නවා. ඒ ජයශ්‍රී මහා බෝසමිඳුන්ගෙන් පත්‍ර වැටිලා තියෙනවා. කොළ හිඳින්න කෙනෙක් පහත් වෙන්නේ නැහැ. ඔක්කොම ගිහිල්ලා අටපිරිකර අතන ගොඩ ගහනවා. හාද්‍රෝ කෙනෙක් එතනට වෙලා බලන් ඉන්නවා. ගොඩ ගහන අටපිරිකර ටික අරන් පන්සලට යන්නේ. ඔන්න සාසනීයට වෙච්ච දේ. මට මේ සිවුර තියලා එන්න හිතුණා. එහෙම මල සාසනයකද පින්වත්නි අපි ඉන්නේ? කෝ සෝමහාමුදුරුවන්ලා කියපු දේවල්. ඔය පින්වත්තුලා සෝමහාමුදුරුවන්ට දැන් මහා ලොකෝට කියනව නේද? දෑයම පුබුදුවාලු නිමල පහන නෙවුණා අරකයි මේකයි කියලා. කෝ සෝමහාමුදුරු බලන්න ඔබේ දරුවට අකුරු කියවනකොට තාමත් ගේන්නේ නැද්ද අර ඝන දෙයියන්ගේ රූපේ? බලන්න. ඇයි සෝමහාමුදුරු මොනවද කියලා දුන්නේ? කතරගම් දෙයියන්ගේ මල්ලි කියන්නේ ඝන දෙයියන්ට. අහලා නැද්ද? ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටික දෙවිවරු වහගන්න ලිස්ට් එක. නාත, දැඩිමුණ්ඩ, විභීෂණ, පත්තිනි, කතරගම, කාලි, පුල්යාර, ගණ, සරස්වති, ලක්ෂ්මි ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ. ඔය පිටුතුල දන්නේ ඔච්චරයිනේ. එකල මේවා කියාගෙන එන්නම්. මොකද මේවා නැතුව ওই පිංගුතුල්ලට කවුද ඉතින් මේවා කියලා දුන්නේ නැත්නම් කොහොමද නිවන් යන්නේ නේ? සෝමහාමුදුරු ඇත්තට මේ ව්‍යසනය දකින්නේ නැති. මේ ව්‍යසනය දැකලා උන්වහන්සේ තනින් තන ගිහිල්ලා මේක කිව්වා. හැබැයි අද උන්වහන්සේ නැති වෙලා අවුරුදු ගාණක් ගිහිල්ලා අද මිනිස්සුන්ට ආයි මේවා මතකයි. අදත් කවුරු හරි ආයෙත් මතක් කරගෙන යන්න වෙලා. ওই පිංගුතුල්ලගේ ගෙදරක් තියෙනවා සරස්වතිගේ පින්තූරයක්. ওই පිංගුතුල්ලගේ ගෙදරක් තියෙනවා ලක්ෂ්මීගේ පින්තූරයක්. බලන්න සමහරක් විට ඇති. ওই පිංගුතුල්ලගේ ගෙදරත් ඝන දෙයියන්ගේ පින්තූරයක්. ළමයාගේ ඉගෙන ගන්න මේසේ ගාව හරි පොතේ හරි ගහලා තියෙනවා. ළමයාට අකුර කියවද්දී ওই පිංගුතුල්ල වෙලාව අදත් බලනවා. ගෙදරට උළුහව්ව තියෙනකොට බස්නාහිර දෙක කියලා අදත් බලනවා. බුදු පහන තියෙනකොට කොයි පැත්තටද තියලා තියෙන කියලා අදත් හොයනවා. උළුහව්වට උළුහව්වක් තියන්න හොඳ නැහැ. ඔත්තේ සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා කියලා අදත් හොයනවා. ওই පිංගුතුල්ල බමුණන්ටත් වඩා බමුණු. හදට මතක තියාගන්න. අඩුම නිගණ්ඨනාත පුත්‍රයටවත් ඔච්චර මිත්‍යා දෘෂ්ටියක් තිබ්බේ නැහැ. ඒ මනුස්සයා දෙයියනේ කියලා එකයි යදැවුවේ. අපිට සර්ව සියල්ල තියෙනවා. ওই පිංගුතුලට හෙට අනිද්දට නවත්ත ගන්නම්. ඊට එහා පැත්තෙන් අර ෆෙන්චි පිළිමයක් තියාගෙන ඒකේ ඔළුවයි බඩයි අත ගන්නවා. මං හැවයි කියලා සල්ලි හම්බෙන්නලු. අර කණ්ඩ හොයලා දෙන මහත්තයාගේ ඔළුවයි බඩයි අත කියලා. ඒකගේ ඔළුව කණ්ඩ හදනවා. ගෙදර ඉන්න පිළිමේ ඔළුවයි අත ගන්නවා. හරිනම් අත ගන්න ඕනේ මහත්තයාගේ ඔළුව. පඩිගෙන ආවේ ෆෙන්චි පිළිමේ නෙමෙයි මහත්තයා. මම මේ කියන්නේ ඔබට නිවන අහිමි වෙන්න හේතුව පින්වත්නි වැරදියට ජීවත් වෙන අවුරුදු 100ක් හරි හරියට ජීවත් වෙන එක දවසක්. මම මේ ටික අද කියලා ගිහිල්ලා අපවත් වුණත් කමක් නැහැ. ওই පින්වතුන්ලා හිතන්න එපා මං යනකොට අපවත් වුණාම දැන් ওই පින්වතුන්ලාට අද යනකොට කාර් එක හැප්පුණා කියලා පණිවිඩයක් එනවා. ওই පින්වතුන්ලා මොකක්ද කියන්නේ? අපි අර ආදුරන් දෙයියන්ට වෙන්නනේ දැන් හරි.
කාලිට බැන්න නිසා තමයි යෝක වුනේ. එහෙම එකක් නෑ හරි. අවුරුදු 5ක් බයිනවා දැන්. කිසිම දෙයක් වෙලා නෑ. කිසිම දෙයක්. උනත් අපිට වැඩකුත් හෙට උනත් මැරුණත් ගැටලුවකුත් නෑ. මොකද මිත්‍යා දෘෂ්ටිකෙක් විදිහට නෙමෙයි මැරෙන්නේ. අපවත් වෙන්නේ. අද සම්මා දිට්ඨියට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ විතරක් සරණ කරගෙන මැරෙන්න ලෑස්ති වෙන්න. හෙට මැරුණත් කමක් නෑ. එනිසා අර වැරදි සංඥාව ඇති කරගෙන ඉන්නවා මිසක් බුදුදහමත් ඒ වගේ ට්‍රැඩිෂන් එකක් සම්ප්‍රදායක් කරගෙන ඉන්නවා මිසක් අද පින්වත්නි දිවන් දකින්න බණහන පින්වතුන්ලා හරි අඩුයි. සංඝයා වහන්සේලාට තියෙන ගෞරවය භක්තිය අද අඩු වෙලා හැබැයි ඒකට ස්වාමීන් වහන්සේලාත් වග කියන්න ඕනේ. මොකද අදත් ස්වාමීන් වහන්සේ නමක් සිල්වන්තව ගුණවන්තව පිළිවෙත් පුරනවා නම් උන්වහන්සේලාට ප්‍රත්‍යයෙන් අඩුවක් වෙන්නෙත් නැහැ මිනිසුන්ගේ භක්තියෙන් අඩුවක් වෙන්නෙත් නැහැ. ඒ වගේම සැලකිල්ලෙන් අඩුවක් වෙන්නෙත් නැහැ. අඩු වුණත් අපිට කමකුත් ඇත්තටම ස්වාමීන් වහන්සේ නමක් පිළිවෙතේ ඉන්නවා නම් අඩු වුණත් කමකුත් නැහැ. හැබැයි ඒ අතහැරීම නිසා උන්වහන්සේලාට ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් අද මන් දන්නේ අපි කොහිට කැරකිලාද කොච්චර වෙනස් වෙලාද කියලා. හැබැයි පින්වත්නි නිවන් දකිනවා නම් එක එක කාමයන්ගේ හොරතල් වෙන්නේ නැතුව මෙන්න මේ සංස්කාර පිළිබඳව කලකිරීම ඇති කරගන්න. අද රුවන්වැලි මහා සෑය ගාවට යන්න ඔක්කොම බජව් දදා ඉන්නේ. මහා සෑය ගාවට ගිහිල්ලා භාවනා කරන්න පුළුවන් විනාඩි 5ක්. ඔළුව කැරකෙන වතන්ට ගියාම කට්ටියක් තාලෙට කවි කියනවා. කට්ටියක් කරණීය මෙත්ත සූත්‍රය කියනවා කියලා කුණුහරුප කියනවා. සමහරු පාලි ගාථා අමුවේ වරද්දවල බොරු කියනවා. සුපටිපන්නෝ ගාථාව පටන් ගන්නවා ඉවර වෙන්නේ සවක්කාතෝ එකෙන්. කියන්නේ ඒක කියා ගන්නවත් දන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න දෙයක් තියෙනවා. යන්න මිනිහක් කපන තැනකට. යන්න ස්පිරිතාලයක අහිංසක තාත්තා කෙනෙක් ගාවට. වයසට ගිය අම්මා කෙනෙක්ගේ කකුලක් නහර ටිකක් අතගාලා බලන්න. ඒ මූණ කන අතගාලා බලන්න. මැරිච්ච මිනිහෙක්ගේ බඩ අතගාලා බලන්න, යටිපතුල අතගාලා බලන්න, කම්පෙත්තක් අල්ලලා බලන්න. අපිට ජීවිතේ තෙනින් තේරෙනවා. සොහනක් ගාවට ගිහිල්ලා බලන්න. අද නම් සොහනක් ගාවට ගිහිල්ලත් වැඩක් තියෙනවද? නෑ අද අපිට මැරෙන්න හිතෙනවා සොහන් ගාවට ගියාම. ඒවා ඒ තරම් ටයිල් කරලා, අරවා කරලා, මේවා කරලා. ඉස්සර අපි එකාතකට අවාසනාවන්ත කාලයක ඉපදිලා තියෙන්නේ. මොකද ඉස්සර මගේ පින්වත්නි ওই මිනිහක් මරුණාම මේ කනත්තට ගිහිල්ලා නිකන් දැම්මේ. එතකොට මිනිස්සුන්ට මේක දැක්කාම නිකම්ම ධර්මාබෝධය වුණා. දැන් අපිට එහෙම නිකම්ම ධර්මාබෝධය වෙන පරිසරය තියෙනවද අඩු වෙලාද? අඩුයි. දැන් තියෙන්නේ කෙලස් නැහින පරිසරයද කෙලස් නැගෙන පරිසරයද? කෙලස් නැගෙන පරිසරයක්. දැන් කනත්තකට ගියාට අපිට මිනිහක් පේන්නේ නැහැ. දැන් තියෙන්නේ ටයිල් වලින් හදපු ලස්සන තට්ටු දෙකේ තුනේ බිල්ඩින් කනත්තේ බුක් කරලා තියෙන පර්චස් ගන්න. පරම්පරාවටම බුක් කරපු තැන් තියෙනවා. මේ මහ පොළවේ මැරිලත් අයිතිවාසිකම් කියනවා මේ අස්සයෝ. ලෝකයට ඉස්සර සින්දුවක් ඇහෙනකොට අර එක රහතන් වහන්සේ නමක් රහත් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත යනකොට කෙල්ලෙක් මල් කඩකට සින්දුවක් කියනවා. මොකද්ද? අද කාලේ තියෙන ලෝකයෙන් යමු ආයි හම්බ වෙමු ඒව නෙමෙයි. උදේ නගින හිරු හවසට බැස යනවා. උදේ පිපෙන මල හවසට පර වෙනවා. ඔන්න කියලා තියෙන ගීය. ඒක ඇහෙනකොට ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දෙයියනේ මේ ගිහියෝ මල් කඩන ගමනුත් අනිත්‍ය භාවනාව කරනවා. මම පැවිදි වෙලා කන්න හොයන්න යනවද ලැජ්ජාව බෑ කියලා පාත්‍රේ පැත්තකින් තිබ්බා. ඉඳගත්තා රහත් වෙලා නැකිටේ. ඔන්න ඒ කාලේ තිබ්බ සමාජය. අද පින්වත්නි අපිට හරියට වැරදිලා. හැබැයි ඔය ඇත්තෝ කනත්තකට යන්න. මගේ මම මේක කියලා නෑ කොහෙවත්. මට මතකයි මගේ තාත්තා නැති වුණාට පස්සේ තමයි ඇත්තටම මම පැවිදි වෙන්න ගොඩක් නැඹුරු වුණේ. තාත්තා නැති වුණාට පස්සේ ඒ සිදුවීම දරා ගන්න බැරි කමට මම කනත්තට යනවා. හැමදාම හවසට කනත්තට යනවා. 6ට 7ට ගිහිල්ලා ඉඳලා තමයි එන්නේ. දැන් මං ඇහුවා මේ කනත්තේ වැඩ කරන අයගෙන් බලන්න ඔබේ ජීවිතේට වෙන දේ. මේ මිනිහක් වලලලා කොච්චර දවසක් වල තියනවද? දැන් මට ඕනි මේ වල හැමදාම තියාගන්න. තාත්තව දාපු තැනනේ. මෙයා කිව්වා මට මල්ලි
මල්ලිට නිසා කියන්නම් ඒ කාලේ තිහාදුරුව නෙමෙයි හරිද? මේ සති දෙකක් විතර තියලා ඔන්න ඔය අල්ලලා කුණු කොට දාලා පුච්චලා දානවා කිව්වා. ඔය පිංගතුල කනත්තර ගියාම දැකලා නැද්ද මිනිඔලු ඇටකට උඩ තියෙනවා. යටවල දාපුවා කොහොමද උඩ ඇවිල්ලා තියෙන්නේ? අන්න පිංගත්නි සමහරක් වෙලට පෙට්ටි ආයෙත් කඩේට දීලා මේවා ඉතින් ලංකාවේ වෙන දේවල් නෑ නම් කියන්න එපා මට අත්දැකීමෙන් මං කියන්නේ. පස්සේ මං මේ මිනිස්සයාට ටිකක් වැඩිපුර මුදලක් දීලා කිව්වා එහෙනම් අපේ තාත්තගේ මිනිහ උඩට ගන්න එපා. මං ඔයාට හැමදේම සලකන්නම්. දැන් මං මාසිකව මේකට ගිහිල්ලා කීය හරි දීලා වල තියනවාද? හැබැයි ඇත්තට මේ මිනිස්සයා ඒ අහිංසක මිනිස්සයා ඒක තියන් හිටියා. හැබැයි මං ඒ යනකොට මං දකිනවා සමහර පෙට්ටි වලින් මිනි උඩට අරගෙන මිනි කුණු ගොඩට දාලා පුච්චනවා. ඔක තමයි ඔබට වෙන්නේ. එනිසා මේ ජීවිතේ ඒ වගේ තැන් වලට යන්න රාගම තියෙනවා අක්මා බද්ධ කිරීමේ ඒකකය. ගිහිල්ලා අහන්න අක්මාවක් බද්ධ කරපු කෙනෙක්ගෙන් කොහොමද දැනෙන්නේ කියලා. ඇතුළට කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ අපේ හාමුදුරුවනේ. එහෙමයි දැනෙන්නේ. ඉතින් මං කියන්නේ මේ ජීවිතේ අපිට තව බොහොම ටික කාලයයි නිදහසේ ඉන්න වෙන්නේ. ඒකත් මේ වෙනකොට ඔබ විඳින්නේ මහා දුකක්. ඔය අසුචි ගොඩක් තියාගෙන ඕක පාට කර ඕක පෝෂණය කර ඕක සමාජයට පෙන්වන්න දඟලන්න එපා. ක්ෂණයක් පාසා ඔබට මොකද වෙන්නේ? ඔය රූපයට මොකද වෙන්නේ? ඔය දැන් වයසට ගිය අම්මලා කසාද බඳපු දවසේ රූපෙයි අද රූපෙයි බලන්නකො සංසන්දනය කරලා. චිත්තක්ෂණයක් පාසා මේ රත්තරන් අම්මලගේ කකුලුත් දිලිසි තියෙන්නේ නැති ඒ කාලේ. අද රැලි වැටිලා හිටියට. ඒ කාලේ හොද්දට දුවල පැනලා විදුපු ළමයි මේ. පින්වත්නි තරුණ ඔබ වගේ. හැබැයි අද වෙනකොට ජරාවටපත් වෙලා. ඇවිද ගන්න බෑ. පාරේ යනකොට සමහර තාත්තලා පේනවා නියපොත්තක පාගෙන නෑ. බොත්තම වැරදියට දාගෙන කොණ්ඩේ පියදගෙන නෑ. මේක තමයි ජීවිතයේ යථාර්ථය. ඒ නිසා මේ ජීවිතයේ පින්වත්නි සතුටු වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. මේ සියලුම සංස්කාර ධර්මයන් අපිව පෙළෙන සුළුයි. අපි ඒ වගේම පෙළෙනවා. දරුවෙක් ඉපදුනත් මතක තියාගන්න ඔබට මුණුබුරෙක් මිනිබිරියෙක් ඉපදුනත් ඔබට මතක් වෙන්න ඕනි මොකක්ද? අප්පච්චි කරදරයක් ඉපදුනා. එහෙම දැනෙන්න ඕනි. දෙයි හාමුදුරුවනේ පංචස්කන්ධයක් ආයිත් ඇවිත් මේකත් ලෙඩ වෙනවා. මේකත් අසුචි මල මුත්‍රා ඉමින්න කමක් නැහැ. ඔයි පිඟුතුලට සියල්ල අමතකයි නේ එහෙම එකක් දැක්කහම. ධර්මය අමතකයි. හරක අමතකයි. එයාව උස්සන් ජයසිරිමා බෝධියට ගිහිල්ලා බාරයක් තමයි වෙන්නේ. එයාව ජයසිරිමා හාමුදුරුවෝ ගාව ගිහිල්ලා තියලා කල්පනා කරන්න මේ බෝධිය යට බුදු වෙච්ච භාගතුන් වහන්සේ මේ ශරීරය ගැන කිව්වේ මේකයි. මේකා මැරෙන්න ඉන්න කෙනෙක්. මෙයාට මම කන්න දෙන්නම්. බොන්න දෙන්නම්. හැබැයි මෙයාට පිළිකාවක් හැදෙන්න පුළුවන්. ඒක නවත්තන්න මට බෑ. මෙයාගේ අතප්පයක් කැඩෙන්න පුළුවන්. මෙයා අංග විකල වෙන්න පුළුවන්. මන්ද බුද්ධික වෙන්න පුළුවන්. කකුල් අතපය කොර වෙන්න පුළුවන්. කෙටි කාලයෙන් මැරෙන්න පුළුවන්. ඒක තමයි මගේ භාගතුන් වහන්සේ මට කියපු දහම. අන්න පෙළෙනවා කියලා දැනගන්න. ලැජ්ජ වෙන්න. ඒවට ඇලුම් කරන්න ඔබ ලැජ්ජ වෙන්න. හිරි කරෝති, අට්ටියති, හරායති. ඒ කසූචි ගොඩක් වගේ දකින්න. මාගන්ධියට භාගතුන් වහන්සේ කියනවා මාගන්ධිය උඹේ ශරීරය මම පයේ ඇඟිල්ලකින්වත් ස්පර්ශ කරන්නේ නැහැ කිව්වා. කොහොමද? සංස්කාර පිළිබඳව මෙන්න මේ වගේ අවබෝධයක් ඇති කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා නම් පින්වත්නි අංක 1ට ඔබට එළියෙන් එන කුණු ටික නවතිනවා. පේනව නේද මේ නිවන් මාර්ගය කියන්නේ? හරි. එළියෙන් එන කුණු ටික නවතිනවා. ඔබ දන්නේම නැතුව ඔබ ගාව තියෙන කුණු ගැන මොනව වෙනවද? අතහරිනවද? අපේක්ෂා රහිත වෙනවද? අපේක්ෂා රහිත භාවයටපත් වෙනවා. ඒ කියන්නේ ඔබට ඔබේ පුතාව දකින්නකොට මතක් වෙනවා අපේ ඉතින් වැඩක් නැහැ. අනේ ඉතින් මේකත් මේ වගේ ස්වභාවයෙන් යුක්ත එකක්. මේකටත් මෙන්න මේ ස්වභාවය උරුමයි. නේද? ඒවං භාවි, ඒවං ධම්මෝ, ඒවං අනතීතෝ. මේකත් මේ ස්වභාවයට වෙනවා. මේකත් මේ ස්වභාවයෙන් යුක්තයිමයි. මේකත් මේ ස්වභාවයක් මොල නැහැ. අන්න ඔබේ පුතාව දකින්නකොට මතක් වෙනකොට තියෙන කුණු කෙරෙහි පිංගන්නේ ඒව අතාරිනව නෙමෙයි. මතක තියාගන්න. ඒව අතාරින්නේ නැහැ. හැබැයි අපේක්ෂා රහිත භාවයට එනවා. පිංගන්නේ මම පැවිදි වෙනකොට මම අද මට මේ පැවිද්ද ගැනමයි කියවෙන්නේ. පැවිදි වෙනකොට මට අක්කලා 3 දෙනෙක් හරි අක්කලා 3 දෙනයි අම්මයි විතරයි හිටියේ. එතකොට මං විතරයි එක පිරිමි දරුවෙක්ට හිටියේ. මාන උනේ මම මහ විහලගම ගල්ලෑ වෙහෙර කියන ආරණ්‍ය සේනාසනයේ. පැවිදි වෙනකොට මට මතකයි
අක්කලා තුන්දෙනාව අරගෙන ඇවිල්ලා අම්මත් දැන් ආවා. මම දැන් මේ තුන්දෙනාට ඉතින් ආරණ්‍ය වාසී ඒක තමයි ඔළුවේ. කලින් අපිට ඇඳිච්ච චිත්‍රය. මං කිව්වා මේ අදින් පස්සේ නම් මාව හොයන්න එපා. අදින් පස්සේ කෝල් කරන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ, මට කතා කර කර වද දෙන්නත් එපා. මං ඕගලන්ට ආයි පේන්න එන්නෙත් නැහැ. එහෙම කියලා පෙගණි ඇත්තටම අපි පැවිදි වෙන්න යනකොට සර්මයි ෂර්ට් එකයි විතරයි අරන් ආවේ. මේ ඉතින් දුරකථනයක්වත් පාවිච්චි කරේ නෑ අවුරුදු 3-4ක් යනකම් 3මාරක් විතර වෙනකම්. මම මේක කියලා ඔන්න දැන් ගියා. ගිහිල්ලා දැන් භාවනා කරන්නයි කියලා ඉඳ ගන්නවා. ඉඳ ගන්නකොට කවද මතක් වෙන්නේ? දෙයි හාමුදුරනේ ඔය පිංගුතුල්ලා කියන්නේ අම්මලා අක්කලා මතක් වෙන තරම් සිවුර ගහක වන්නලා දුවන්න හිතුණා. එයි මත අරින්න බෑ පින්වත්නි. දැන් මම කල්පනා කරනවා මොකද කරන්නේ දැන් ඇත්තටම සසරත් බයයි. ඒ නිසා යන්නත් බෑ. අම්මලා තාත් අක්කලාව මතක් වෙනකොට ඉන්නත් බෑ. දැන් දෙහි ගෙඩිය අර ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ දෙහි ගෙඩිය වගේ එහාටත් නෑ මෙහාටත් නෑ. පස්සේ ඕන දෙයක් වෙච්චාවි කියලා ටික කාලයක් ඉතින් මාර්ග භාවනා කරගෙන හිටියා. ඉන්නකොට වෙන්න සංස්කාර අට්ටි යති හරා යති jigucchati අනේ මැරෙන්න ඉන්න අය අනේ නැති වෙන්න ඉන්න අය අනේ අපේට මේ ජීවිතෙන් පස්සේ ආපහු හම්බ වෙන්නේ නැහැ සංසාර වෘත්තේ යන්න වෙන්නේ තනියෙන් අම්මා කියන්නේ එක චරිතයක් අත්තහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා මේ වලුවට එනකොට මොකද උනේ අම්මට කෝල් කළා අම්මා කොහෙද ඉන්නේ මෙන්න මෙහෙ ඉන්න අම්මලව දැන් බලන්න යනවා අක්කව බලන්න ගියා අක්කලව ගෙන්න ගත්තා දැන් කායිකව තැරීමක් නැහැ හැබැයි මොකක් නැති වෙලාද අපිට තේරෙනවා මම මේ කියන්නේ මනසින් අපේක්ෂා සහිත බව කියන්නේ මේ ක්ෂණයක් පාසා නැති වෙලා යන අක්කලා අම්මලා කියන මේ ශරීර කෙරෙහි තියෙන අර ස්ථීර සංඥාව සරු සංඥාව දුරු කරගන්න එකයි කල යුත්තේ දැන් පින්වත්නි තාමත් මම බණකට එනකොට යනකොට ওই මග තමයි අක්කලගේ ගෙදර තියෙන්නේ මහන්සි හිතුනහම ගිහිල්ලා රෑ ඉතින් 2-3ටත් අට්ටු කරලා ගිලම්පස් එකක් වළඳලා යනවා. දැන් ඒක ගැටලුවක් නෑ. හැබැයි ඒගොල්ලෝ මැරුණා කියලා ඒගොල්ලෝ හැප්පුණා කියලා එහෙම ගානක් නෑ. ඒ නිසා දැන් ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කතා කරලා කියනවා මේ අපිට හිතීටින් අපේ මල්ලි විතරයි. දැන් අපිට යත් නෑනේ. මං කියනවා දෙයිහාඳුරනේ මේ ඉන්නේ ඒ උනාට හදිසියෙ ලෙඩක් දුකක් හැදුනහම නෑනේ. එයාලට වැඩේ දැන් තේරෙන්නෙත් නෑ තේරුම් කරන්නත් බෑ. මං ඉතින් නිහඬව ඉන්නවා. සමහරවිට කියන ඔබ වහන්සේ මහාන් උනාට අපිට එහෙම නෑනේ. මං ඊයේ පෙරේද බැරිම තැන ඇහුවා. දැන් උඹලා කියන්නේ මට ගෙදර ඇවිල්ලා රැයට කන්නත් කියලාද? එහෙම බෑ. අපි අතර සීමාවක් තියෙනවා. ඒ සීමාව තමයි පින්වත්නි අද මම දැන් පදවි ශ්‍රීපුර යනවා. හෙට මගේ අම්මා මැරුණා කියලා මට රෑ කෝල් එකක් ආවට මං ආයි මෙහෙ එන්න දුවන්නේ නැහැ. මොකද මරණය කියන එක ලෝකේ සාමාන්‍ය දෙයක්. කෝල් එකක් දීලා මෝචරියට හරි අරයි යන්න කියලා වැඩේ කරන්න කියලා මම හෙට දවසේ පෝය කරලා තමයි ආයි හෙට රෑට මෙහෙ එන්නේ. අන්න ඒ අතහැරීම අතහැර ගන්න මනස. මං කියන්නේ ඊටත් වඩා තවත් ඔබට පුළුවන් අපේක්ෂා රහිත භාවයට මාවත් පින්වත්නි කිසිම ගැටලුවක් නැහැ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අම්මා ගාවට ගියේ නැද්ද? මගේ භාගතුන් වහන්සේ ආපහු ගිහලා යශෝදරාවට පිහිටුන්නේ නැද්ද? සුද්ධෝදන රජතුමාට මරණාසන්න මොහොතේ ගිහලා පිහිටුන්නේ නැද්ද? ප්‍රජාපතියගේ පස්සෙන් ගිහිල්ලා කලගුණ දැක්ුවේ නැද්ද? බිහි කරපු අම්මට තවතිසාවට ගිහිල්ලා ධර්ම දේශනා කළේ නැද්ද? මේ ඒවා නෙමෙයි අතහරින්න ඕනි. ඔබ මේ ලෝකයට තියලා තියෙන අනවශ්‍ය අපේක්ෂාව අතහරින්න. පින්වත්නි මේ සංස්කාර පවත්ව ගන්න බෑ. ඒකයි මහණුනේ තේරුණාද වෙන මොකක්වත් මේ බුදුහාමුදුරුවෝ රැස් විහිදෙව්වා උන්වහන්සේ මෙහෙම රියන් 18ක් උසයි ඒවා මට වැඩක් නෑ මහණ වෙන්න එකම හේතුව තමයි සබ්බ සංකාරේසු වට්ටි යති හරායති jigucchati ඒක හරි සනීපයි ඒ දර්ශනය හරි සනීපයි ඒ දර්ශනය නිසා අවුරුදු 5ක් කඳුළු හලලා නෑ ඒ දර්ශනය නිසා අදටත් අපි නිදාගන්නේ ශෝකයෙන් නෙමෙයි නැගිටින්නේ ෆ්‍රෙෂ් පිට කොච්චර මොනව නැති වෙලා තිබ්බත් කමක් නැහැ. රැක ගන්න දේවල් නැහැ. අපිට ඉඩම් නැහැ. ආරණ්‍ය සේනාසනයක්වත් අපිටමයි කියලා ওই වන සේනාසන ඔක්කොම බොරු. ඔය අපේව නෙමෙයි.
නිකන් සංඝයාගේ දේවල් දැනට වැඩ ඉන්නවා විතරයි. මං රුවන්වැලි මහා සෑය ගාව මාසයක් කුඩේ යටත් ඉඳලා තියෙනවා. අපිට එහෙම ගාණක් නැහැ. යන්න ආරණ්‍යයක් නැතුව. හරි. එක එක තැන් වල ඉඳලා තියෙනවා. මම මේ කියන්නේ ඔබට තේරෙනවද? රැකගන්න බිරිඳක් නැහැ පෝෂණය කරන්න. දරුවෝ නැහැ පෝෂණය කරන්න. උයන්න පිහන්න ඕනේ නැහැ. ගෙවල් දොරවල් නැහැ අවුරුද්දට තීන්ත ගන්න කියලා. අවුරුද්දට රතිඤ්ඤා ගේන්න ඕනේ නැහැ. බඹර චක්කර දාන්න ඕනේ නැහැ. මොනවත් නැහැනේ පින්වත්නි. දාන එනවා, වළඳනවා, නිකන් ඉන්නවා. කුඹුරු කොටන්න තියනවද? ජොබ් කරන්න තියනවද? මේ ඊට පස්සේ මේ බැරිම තැන තමයි දෙයනේ දැන් ඉතින් නිකන් හිටියා ඇති. නිකන් හිටියා කියන්නේ ඉතින් නිකම්මත් නෙමෙයි. බණ භාවනා කරන්න පොත්පත් කියව ගන්න ඒ කාලේ යොදනවනේ. පස්සේ තමයි අනේ මේ පොඩ්ඩක් අත්හිත පරහිත. මේ ඉගෙනගත් අනේ මම මේ විඳින සැනසීම තවත් එක්කෙනෙකුට දෙන්නෙකුට හරි දෙන්න පුළුවන් නේ කියන සංඥාවෙන් එළියට ආවා මිසක් මේ ඔය ඇත්තන්ගේ අටපිරිකරක් කරයි යන්න. ඔය ඇත්තන්ගේ සබන් කෑල්ලක් කරයි යන්න. ඔය ඇත්තන්ට සබන් ඕන නම් ලිස්ට් එක ලියලා දෙන්න මං ඊළඟ පාර ගෙනල්ලා දෙන්නම්. අපේ ආරන්නේ එච්චර සබන් තියෙනවා හම්බ වෙලා. ඔය ඇත්තන්ගේ මේ සිවුරු කෑල්ලක ඕව අඳින්න බෑ අරන් ගියාට. අපි විකුණන්නෙත් නෑනේ. කියන්නේ මම කියන්නේ එහෙම නෑනේ. හැබැයි එහෙම කිව්වහම විකුණනවයි කියලා අනිත් අයට දොස් කියන්න එපා. ඕන්නම් ඒක එහෙම ක්‍රමයකුත් තියෙනවා. ඒ අපේ ප්‍රතිපත්තියට අනුව ඒක. ඔය ඇත්තෝ දෙන පටි කෑලි අපිට පොරවන්න බෑ. ඇත්තම කතාව. ඔය ඇත්තෝ දෙන පාත්තර බලන්නකෝ යට පිරිකරේක තියෙන පාත්තරයක් හොඳයි හඳුන් කුරු ගහන. එයි ඒව ඔක්කොම හදන්නේ අන්‍යාගමිකයෝ. ඒ උන් දන්නේ පාත්තරයක සයිස් එක. සිංහල බෞද්ධයෝ ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා ඒක ගන්නවා විතරයි. අද සිංහල බෞද්ධයෙක් නෑ සිවුරක් මහල අටපිරිකරයකට දාන්න. පාත්තරයක් හදලා ගෞරවයෙන් දාන්න. ඔය අටපිරිකරක් ගලවලා බලන්න. සමහර අටපිරිකරවල රෙජිෆෝම් කෑලි වල නිකන් සිවුරු රෙද්ද ඔතලා තියෙන්නේ. ඇයි? ඔක්කොම අර පරගහදෙනියේ මාවත ගම සයින්ද මරුදු ඔයගේ තමයි අටපිරිකර හදන්නේ. මේ ඒ නිසා මේ බණ කියන්නේ නමක් හදාගන්න එහෙමත් නෙමෙයි. ඔය හොඳට මතක තිය සමහර විතන් ඉන්නවා නිකන් අපි අර සුපර් ස්ටාර්ස්ලා කියලා. එහෙම එකක් නෑ. අර අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වචනයක් කිව්වේ මම මේක කියන්නවා හිටියේ. අතිශය කාර්ය බහුල එහෙම එකක් නෑ. හරි. අපි බොහොම මේ ඇත්තටම මේ කිව්වේ ඉන්නේ. මොකද ධර්ම දේශනා කරනවා කියලා 8 ධර්ම දේශනා කරන්නේ නැහැනේ. අර එකම දේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ ටිකක් දුර ඉඳන් වඩින නිසා මං චුට්ටක් කම්මැලි මේ පැත්තට එන්න. ඒකයි එකම හේතුව. මම එනකොට සවුද අඟහරුවාද බදාදා වගේ දින 3ක් දාගෙන එන්නේ. එතකොට ඉතින් සිකුරාදා කවුරු ඉල්ලුවට මං දෙන්නේ නැහැ. හේතුව ඒ දවස් මගේ විවේක දවස. එදාට දුරකථනය අයින් කරලා විවේක ගන්නවා. ඒ නිසා තමයි සමහරු හිතන් ඉන්නවා මේ අපේ හරි කාර්ය බහුලයි කියලා. නෑ. සාමි අමාරුවෙන් දින දෙන්නෙත් නෑ. මතක තියාගන්න. උත්තර දින දෙන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නෑ. මේ නැත්තම් පින්වත්නි ওই පින්වත්තුල්ලා නිකන් ස්වාමීන් වහන්සේලාව දාන්නෙම හෙන රේස් එකක් දුවන අය විදිහට නෑ. මේ විවේකීවයි බණ ටික කියන්නේ ඇත්ත. චුට්ටක් මහන්සි. පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. මේ අපේ විවේකයයි කැප කරගෙන එන්නේ. ඔය පිංගුතුලට මේ බණ කියලා ඔය පිංගුතුල 9ට නිදාගනි. මං ආරණ්‍යට යනකොට හෙට පාන්දර 4 වෙනවා. අන්න ඒ කැපකිරීම ටිකක් අමාරුයි. ඊට පස්සේ හෙට උදේ 6ට ආයිත් පොය. පොය වැඩසටහන කරන්නයි හදිස්සි පද ශ්‍රීපුර යන්නේ. අන්නේ ඒක අමාරුයි. හැබැයි ඒක තමයි සතුට. ඒ තමයි කැපකිරීමේ තරම. ඒ නිසා මතක තියාගන්න. එවැනි කැපකිරීම කරන සංඝයා වහන්සේලාත් අද නැතුවත් නෙමෙයි. ඒ වගේමයි අපේ මීපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කළ යුතුමයි. හේතුව මේ සා සුවිශේෂී දහමක් ලැබිච්ච වෙලාවේ මගේ රත්තරන් පින්වත්නි. හරිද? මං කිව්වේ අද ස්වාමීන් වහන්සේලාට තමන්ගේ ජොබ් එක අමතක වෙලා, තමන්ගේ වැඩේ අමතක වෙලා. අද ස්වාමීන් වහන්සේ නමක් කැමති නෑ. තමන්ගේ පන්සලට වෙන හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා බණක් කියනවාට. අනේ උන්වහන්සේ ඇත්තටම කරදර නම් කළේ නෑ. හැබැයි කතා කර වඩින්නේ නැද්ද? ගිය මාස මම හිතන්නේ පළවෙනිදා තමයි අපි දිනේ දාගත්තේ. හැබැයි පුංචි කරදරයකුත් නෙමෙයි. වෙනත් ධර්ම දේශනාවක් කියදිලා හදීසියෙම මේ ඒ ධර්ම දේශනාව අපි 8 වෙනිදාට දාගත්තා. මං හිතුවා ඒත් දැන් නම් කියයි එහෙනම් ඕනේ නෑ කියලා. ඒත් එන්න උනා.
ඒ තමයි සැබෑ ධර්මයට ආදරේ බුදු පුතුන් වහන්සේලාගේ හැසිරීම. පින්වත්නි මතක තියාගන්න. එවැනි සංඝයා වහන්සේලා අද ලෝකේ නැත. අද ලංකාවේ නැහැ. ඕක තමයි ඇත්ත. ස්වාමීන් වහන්සේලා 30000ක් ඉන්නවා. සිවුරු වරින්න වුණොත් 29950ක විතර සිවුරු වරින්න වෙනවා. හොගාල 50ක් ඉතුරු වෙයි ඕන. ඔව්ද නැද්ද? අද පින්වත්නි මේ ශාසනයට වෙලා තියෙන විනාශය බලන්න. හදවත කම්පා වෙනවනේ. මගේ භාගතුන් වහන්සේ හිටියා නම් ඇත්තමයි තව ටික දවසක් බලලා පින්වත්නි ඔය එක එක්කෙනාම මේ සිවුරු වලින් යවන්න ඕනේ. ඔය පින්වතුන්ල එවැනි සංඝයා වහන්සේලාට දානි දෙන එක නවත්තන්න. එතකොට හරියනවා. ඔය පින්වතුන්ල එහෙම කරන්නේ නැහනේ. අනේ ඕනේ දෙයක් අපේ ආඳුරු අපිට හොඳයි කියලා ගිහිල්ලා දෙනවා. පින්වත්නි හෙට මං වරදක් කරොත් මට දානි දෙන එක නවත්තන්න. එතකොට හරියනවා. ඔය පින්වතුන්ල එහෙම කරන්නේ. ඔය පින්වතුන්ල හරි බයයි පාන්සු කූලෙට එන්නේ නැති වෙයි. මහා සභාවෙන් අයින් කරයි. මරණාධාර සමිතියෙන් සමාජිකත්වය අයින් කරයි. අනේ අයින් කරනවා නම් අයින් කරපු දෙම් මගේ පින්වත්නි. ඉන්නකම් හොදට හිටියාම ආයි පාංශු කූලෙන් නිවන් යන්න ඕනි නෑ. කොයි බුදුදහමේ කොයිද පාංශු කූලයක් ගැන තියෙන්නේ? මේ ඔය ඔක්කොම අර පිරිකරේට රුපියල් 1500ටයි අර පාංශු කූල රෙදි කෑල්ලේ රුපියල් 500ටයි ලෝභකමේ දාගත්තුවනේ. බොරු දහම්. නිවන් යන්න බණ කියනවා. උපසම්පදා වෙන්න කුලේ බලන මොනවද පින්වත්නි මේ අපි ඉන්න රටද? ඇත්තමයි මේ රටින් යන්න. මේ පුංචි දරුවන්ට හොඳට උගන්වලා කියලා දෙන්න පුතේ ලොකු වුණාම මේ රටින් ඵලයල්ලා. මේ රටේ ඉන්න මගේ පුතේ මේ රටේ නම් ජීවත් වෙන්න එපා. මේ රට මහා අද්දම ජාතියක් ජීවත් වෙන රටක් දැන්. තන්නිකර සංකරයි. රණගාරික ධර්මපාලතුමා කොහේද මට මතකයි. මරණකොට කියනවලු අපවත් වෙනකොට ආයිනම් මේ භූමිය පොදින්න එපා කියලා. කොහොමද? මම මේ ඔබටත් කියන්නේ ආයිත් නම් මේ භූමිය උපදින්න එපා. මේක මහා සංකර භූමියක් බවට පත් වෙලා. හැබැයි ඒකට වග කියන්න ඕනෙත් ඔබමයි රත්තරන් පින්වත්නි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ නැතුව මේ ධර්මතාවල තියෙන ගැඹුරු කාරණාව තේරුම් ගන්නේ නැතුව මගේ රත්තරන් පින්වතුනි ඔබ අටපිරිකර පූජයි අර පූජයි මේ පූජයි කර ඉන්න එපා. ඊට වඩා සංඝයා වහන්සේ නමක් හරියට දකින්න. බික්කූණං පන පසන්නේන චිත්තේන දස්සන මූලකේනාපි පුඤ්ඤානි චක්කුම් විවාත පිත්තාදි දෝසෝවා පිලකාවා නොහෝති. භික්ෂුවක් දැකීම මාත්‍රයෙන් මේ වඳින්න පුදන්න දන් දෙන්න පාදෝවණී කරන්න ඕනේ. හරියට භික්ෂුවක් ධර්මාවබෝධය ඇතුව දැක්කොත් අනේ අපේ සංඝයා වහන්සේලායි කියලා ඒ පිනෙන් ඔබට පින්වත්නි පිළිකාවක් වාත පිත්තාදී දෝෂයක් ඇති වෙන්නේ නැහැ. අන්න බලන්න. හැබැයි ඒක දකින්න ඔබ සංඝයාව දකින්න ධර්මයේ දැකිය යුතුමයි. චක්කූනි රතන විමානයේ උග්ඝාටිත මණික වාට සදිසානි. S2 රත්තරන් විමානයක ඇතිවෙච්ච මණික් දෙකක් වගේ ලස්සන වෙනවා. බලන්නකෝ ආයේ මේ අමුතුවෙන් පූජා කර පින් කර යන්න ඕනේ සංඝයා වහන්සේ නමකගේ පාදෝවණිය කරන්න දානිය ටිකක් පූජා ඒ වගේ ලැබෙන ආනිසංසය පින්වත්නි කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. මහත්ඵලයි. සිල්වත් උතුමන් වහන්සේලාගෙන් අදත් ලෝකයේ හිස් නැහැ. හොඳට මතක තියාගන්න. ගුණවත් උතුමන් වහන්සේලාගෙන් ආර්ය උතුමන් වහන්සේලාගෙන් අදත් මේ ලෝතලයේ හිස් නැහැ පින්වත්නි. මේ ලංකා භූමිය කියන්නේ සුවිශේෂී භූමියක්. ධානලාභීන් ඉන්නේ කොහෙද කියලා අහන්න එපා. ධානලාභීන් මේ භූමියේ ඉන්නවා. ධාන කියන්නේ පින්වත්නි භාවනා කරන යෝගාවචරයෙක්ට එන්න සමාධියක්. හොඳ සිල්වන්තව ඉන්නවා නම් ගුණවන්තව ඉන්නවා නම් ධානයක් කියන්නේ මේ මහා ලොකු එහා තියෙන එකක් නෙමෙයි. මම මේ කියන්නේ. ඔය පින්වතුන් හිතන් ඉන්නේ මේ ධාන කියන්නේ අඟහරු ලෝකෙ මිනිස්සුන්ට ගන්න තියෙන ඒවා කියලා. නෑ. සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න, භාවනාව කියදෙන්න ධාන ස්පර්ශ වෙන්නේ නැද්ද බලන්න. වෙනවා පින්වත්නි. හැබැයි අද ඔය පින්තුල්ලට ගොඩාක් දේවල් අමතක වෙලා. ඒ නිසා මතක තියාගෙන අර හන්දියක් පාසා පුල්යාර රූප හදලා නැද්ද? අනුරාධපුරේ පැත්තට යන හන්දියක් පාසා පුල්යාර රූප. හන්දියක් පාසා අද අන්‍යාගමික ස්ථාන හැදෙනවා. මම කියන්නේ අන්‍යාගමික ස්ථාන හැදෙන කියන මේ අවුලක් තියෙන්නේ. හැබැයි මේ රටේ පින්වත්නි ක්‍රමානුකූලව මේ බුදුදහමට හානි කරන බලවේග ටිකක් ඇවිල්ලා තියෙනවා. ඔය පින්තුල්ලා දන්නවනේ කට්ටියක් කරේ බුදු වුණා කියනවා.
කට්ටියක් ලංකාවේ බුදුන් බුදු වුණා කියනවා. කට්ටියක් අර හැකරල්ලට නිරුක්ත දෙදී යනවා. නම්ම කියන්න මම ওই කාටවත් බය නැහෙනි. අර වහරක අබේ කියලා කෙනෙකුයි. මීවන පලාන්නේ සිරි ධම්මාලංකාර කියලා කෙනෙකුයි. අර පිටිදුවේ සිරි ධම්ම කියලා කෙනෙකුයි. තිත්තගල්ලේ ආනන්ද සිරි කියලා මේ ඔක්කොම ශාසනය විනාශ කරන්න ආපු පිළල. මම මේ නම්ම කියන්නේ ඔය පෙඟුතලා මේ නම්ම අහගෙන හැදෙන්න. නිකමටවත් බණක් අහන්න යන්න එපා. නිකමටවත් ඒ පැත්තට යන්න එපා. ඇයි දන්නවද? ඒ මිනිස්සු මේ ශාසනයට කරලා තියෙන හානිය පින්වත්නි අනේ මන් දන්නේ පුදුම සංවේගයක් තියෙන. අපි මේ කොච්චර අමාරුවෙන්ද දාන ටික වළඳන්නේ නැතුව සමහරක් විට ඇවිල්ලා මහා පාන්දර කාර් එකේ සතිපිලා ඉඳලා මේ බණ ටික කියලා යන්නේ. හැබැයි පින්වත්නි එහෙම අමාරුවෙන් කියන බණ කියන්නේ යන ගම්වල පන්සල්වල දේවාල හදලා. පන්සල්වල හාමුදුරුවෝ දේව පූජාව තියන්න යනවා. පන්සලකට යන්න බෑ අද උත්සවයකට ගියා වගේ. කෝ මේ රටේ තිබ්බ බෞද්ධ සංස්කෘතිය. සබ්බේ සංඛාරා අනිච්චා කියලා අට්ඨියති හරායති jigucchati කියලා එකක් පන්සලට ගියාම ඇති වෙනවද? ඇති වෙනවද? මට නම් එහෙම අවුරුදු 22ක් මං ගිහිව හිටියා. කවදාවත් අට්ඨියති හරායති jigucchati කියලා නම් ඇති උනේ නෑ. හොඳට කාලා බීලා ජොලියේ ඉන්න පුළුවන් කියලා නම් හිතුණා. එච්චරමයි හිතුනේ. ඊට වඩා එහාට ගිය සංකල්පයක් හාමුදුරු කෙනෙක් ගාව තියෙන්න ඕන. අද අපිට ස්වාමීන් වහන්සේලා ගොඩාක් අඩු වේගන යනවා. හැබැයි ආරණ්‍ය වාසීව, ග්‍රාම වාසීව පිළිවෙත් පුරන ගුණබර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. පිංගුතුල්ලා බණ අහනවා නම් අහන්න. පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ, කෝරළයාගම සරණතිස්ස අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ, ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේලා, වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේලා, උඩුදුම්බර කශ්‍යප ස්වාමීන් වහන්සේලා, උඩුදුම්බර සෝබිත ස්වාමීන් වහන්සේලා. මේ නිර්ලෝභීව කියන්නේ ඔය පිංගුතුල්ලා මගේ බණ අහන්න කියලා එකක් නැහැ. නාවිනේ අරිය ධම්ම ලොකු ස්වාමීන් වහන්සේලා, තල්ගමුවේ සුධීරානන්ද ලොකු ස්වාමීන් වහන්සේලා අහන්න බණ. ඕන තරම් තියෙන දෙයි හාමුදුරුවනේ. මේවා ශ්‍රවණීය කිරීමෙන් බලන්නකො උන්වහන්සේලා කවදාවත් ඔය මේ දේව පූජා ආරවමිව ගැන කියනවද කියලා, සින්දු කියනවා දැකලා තියෙනවද කියලා නෑනේ පින්වත්නි. ඒ තමයි නිවනට යොමු වෙච්ච මාර්ගය. ඒක හැබැයි වඩන්න ලේසි නෑ. ඒකයි වැඩේ. අර මාර්ගයේ එන ජොලි කංකුම් ගහක් හිටෝගෙන දැන් මම දැක්ක අර උමන්දාව කියලා නිගණ්ඨාශ්‍රමයක් වගේ එකක් හදාගෙන හාමුදුරුවෝ ඔක්කොම තියාගෙන මේ කට්ටියක් රෙසිපි දෙනවා. කට්ටියක් කංකුම් හිටවනවා. ඒක මරු. එහෙම නිවන් යන්න තියනවා නම් කොහොම කරන්න බැරිද? එහෙනම් බුදුරජාණන් වහන්සේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව, ඉතිපටි සංචික්කති කියයිද කංකුම් හිටවන්න කියනවනේ. ඔයත් කවදා හරි බුදුහාමුදුරන්ගේ සූත්‍රයක දැකලා තියෙනවද කැරට් ජූස් එකක් හදාගන්නේ මෙහෙමයි කියලා තියෙනවා. අද පන්සල් වල ඕවා තියෙන්නේ. මන් දන්නේ අපේ මේ ස්වාමීන් වහන්සේත් කරනවද කියලා. හැබැයි මේ අකුරු වෙලා බලන්න අරවා බලන්න ඕවට නම් පින්වත් මේ හඳහම් බලන අනේ බෞද්ධ ඔබ නම් වැටෙන්න එපා. කරුණා කරලා මතක තියාගන්න. ඒ වගේ පස්සෙන් ගියොත් ඔබ මිත්‍යා දෘෂ්ටිකමයි. මිත්‍යා දෘෂ්ටිකයට නිරයම්ටමයි වැටෙන්න තියෙන්නේ. පරම වජ්ජා ලොකුම වරද මිත්‍යා දෘෂ්ටියයි. ආනන්තරීය පාප කර්මයක් කරත් කල්ප විනාශෙදි ගොඩ එනවා. මිත්‍යා දෘෂ්ටිකය අපායට ගියොත් ගොඩ එන්නේ නැහැ. ඔය පිංගුතුල්ලට තියෙන්නේ බමුණු මත. මොන මතද? ඔය පිංගුතුල්ලා පිංගනි මම ඒකයි ඉස්සෙල්ලා කිව්වේ. ඔය පිංගුතුල්ලා බමුණන්ටත් වඩා අන්තව එහාට ගිහිල්ලා දැන් බුදුදහම කියන්නේ ආගමක් නෙමෙයි. පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ. මේක දර්ශනයක්. කාටද මේකයිද? ප්‍රඥාවන්තයන්ට. මෙතන කතෝලික ළමයි ඉන්න පුළුවන්. මෙතන මුස්ලිම් ළමයි ඉන්න පුළුවන්. මෙතන හින්දු ළමයි ඉන්න පුළුවන්. ඒක නෙමෙයි ගැටලුව. එයාගේ ආගමේ නෙමෙයි ප්‍රශ්නේ. මේ දර්ශනීය තුලයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය පිංගුතුල්ලා බුදුදහම කියන්නේ ආගමක් බවට පත් කරගෙන ඉවරයි. අනේ පිංගත්නි කරුණා කරලා තාමත් ඔය පිංගුතුල්ලා හිතන් ඉන්නවා නම් අර හිස් කලයක් අරගෙන ආවම හොඳ නෑය. ඒ නිසා විභාග කරන්න යනකොට මල් දාලා වතුර එකක් තියාගෙන ගේ ඉස්සරහට යන්න ඕනේ. බල්ලෝ ටිකක් එක දිගට උඩු බෙරුවාම කවුරු හරි මැරෙනවාය. හූනේ චිච්චික් ගෑවාම හොඳ නෑය. කාක්කෙක් කාක්කාක් ගැහුවාම ඥාතියනවාය. හූනෙක් ඇඟට වැටුනහම භයානක මරණය. මොනවද පින්වත්නි මේ ලාමක කතා. මගේ වාහනේ ලෝන මල්ලිට මේකගේ ඇඟට මගේ කුටියේ මකුළු දැල් කඩන්න ඇවිල්ලා හූනෙක් වැටිලා. කරට පැනලා ඊළඟට මේක ආයි අතට පැනලා. මේක මට කියනවා හඳුරුවනේ කරට පැන්න භයානක මරණ අතට පැන්න රාජයෝග.
දැන් කන්ෆියුස්. මැරෙයිද රජ වෙයිද? මුකුත් නෑ හොද්දට ඉන්නවන්න ගෙදරට වෙලා. අනේ පින්වත්නි මොනවද මේ කරන්නේ? මතක තියාගන්න. ඍජු වෙන්නකො පළවෙනියටම. හෙට මැරුණත් නැති වෙනව නම් නැති වෙද්දී. දුප්පත් වෙනව නම් දුප්පත් වෙද්දී. හිඟා කන්න වුණත් හිඟා කමු අපි ඔක්කොමත් එක්ක. අපි හිඟා කන්නේ පාත්‍රෙත් අරගෙන ගිහින්. ආරි සිංගමණී යනවද නැද්ද? යනවා හැමදේම උදේට. පාත්‍රය ගන්නවා ගයක් පාසා ඔය කිරුළුපන ධම්ම විජේ අරකය මේක එනේ මගේ ගමට ගියාම පින්ඩ පාති ගියේ නැත්තම් දානෙ එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ නිසා අපිත් අදටත් පාත්‍රය අරගෙන ගිහිල්ලා එක ගෙදරකින් පාම් බෙදනවා, ඊළඟ ගෙදරින් කිරි හොදි දානවා, ඊළඟ ගෙදරින් යෝගට් එකක් දානවා, සමහරව ඒ අතර සබන් කෑලිත් ඔබනවා. ඒ ශ්‍රද්ධාව අධික ශ්‍රද්ධාව. හාමුදුරනේ කාලා නාන්න. එකපාරක් ඔය වගේ යනකොට කොස් බෑයක් ගෙනල්ලා පාත්‍රයට ඔබන්න හැදුවා. දැන් මට හිතා ගන්නත් බෑ මොකද කරන්න කියලා. ඇයි පෙන්ති අරක පාත්‍රයට දාන්නත් බෑ. මං කාම්මේ ඕක අරන් ගිහිල්ලා පස්සේ අවතර පන්සලට ගෙනල්ලා දෙන්න කියලා. ග්‍රෑම් 400 ක්‍රීම් කකර් එක ගෙනල්ලා මොනවද පිංගන්දි මොලේ පොඩ්ඩක් කල්පනා කරන්නේ මේ බෞද්ධයෝ අද පත් වෙලා තියෙන තැන. hina වෙන්න එපා. මේ බාල්කවල ලනු දාගෙන එල්ලෙන්න වෙන්නේ. හරිම අපි ඇත්තටම අපිටත් hina යනවා හරිද? දැන් ওই වගේ තැන්වල මටත් සමහරක් දාට ඔය යනකොට අනේ දෙයනේ මේ වගේ මිනිස්සු ටිකක් කියලා hina ගිහිල්ලා ආයෙත් ආරණ්‍යට ගිහිල්ලක් තියෙනවා. මේ ඇයි මගේ පින්වත්නි මෙච්චර පිළිවෙත් පුරන්න ආසාවෙන් පිළිවෙතේ බණ ටික කියාගෙන ස්වාමීන් වහන්සේලා ඉන්නකොට ඔය පින්වතුල්ලා ඒකට අනුගතව මේ මාර්ගය වඩා ගන්න නැත්තේ. ඔය පින්වතුල්ලා හොඳට මතක තියාගන්න ගෙදර ගිහිල්ලා ගණදෙවි රූපේ අයින් කරන්න, ලක්ෂ්මී අයින් කරන්න, සරස්වති අයින් කරන්න. කවුද මේ ලක්ෂ්මී කියලා කියන්නේ? හින්දු දෙවි කෙනෙක් අර හින්දු දෙවියන්ගේ බිරිඳ. ඔයත් බෞද්ධ වෙලා අදහන්නේ නැත්තම් කතරගම දෙවියෝ පූජා වට්ටිය ඔළුවේ තියාගෙන යන්නේ. ඔය පින්වතුල්ලා හිතනවාද දෙයයන්ට මේ දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ කියලා ඔයත් කාබයිඩ් ගහපු පළතුරු කන්න තරම්. ඔයත් ගහපු කාබයිඩ් පළතුරු දෙයියෝ කන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා දෙවිවරු අදහනවා නම් ඔබට දෙවිවරුන්ගේ රැකවරණයක් තියෙනවා. ශක්ත දේවේන්ද්‍රයා, විරූඩ, විරෝපාක්ෂ, ධෘතරාෂ්ට්‍ර, වෛශ්‍රවණ ඊළඟට අපි දන්නවා අනාථ පිණ්ඩික දේව පුත්‍රයා, විශාකා දේව මාතාව, මහා මායාවගේ දේව ආත්ම භාවය. අන්න දෙවිවරු. ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එතකොටයි පින්වත්නි ඔබට පිළිසරණක් ලැබෙන්නේ. ওই පින්වතුන්ලට සක්‍රියක් වුවාම නිකන් විහිළුවක්. ඇයි ඔබ සක්‍රියගේ පුතා වයිමද? අර ඒක ජෝක් එකක්. සක්‍රිය වගේ. සක්‍ර දෙවියන්ලා කියන්නේ සෝවාන් උතුමෙක්. ඔක්කොටම ආර්ය උපවාද වෙනවා. හරිද? මේ ලේසියකට ගන්න එපා. ඒකයි මම කියන්නේ පිටගන්නේ බුදුදහමේ පරමාර්ථය ස්පර්ශ කරන්න. ඔය පිටුතුල දන්නවා මම දිගින් දිගටම ධර්මදේශනාවල අභිධර්මයේ මූලික වෙච්ච ධර්මදේශනා රාශියක් වහුගේ කාලේ ලංකාව පුරාම කරා. ඇත්තටම තාමත් කරගෙන යනවා. නමුත් මම ආයි දකින්න දෙයක් ඔය පිටුතුල්ලා මේකත් එක රැල්ලක් කරගෙන ඉවරයි. අපි දැන් අභිධර්මය අහනවා. ෂෝක් එකට අභිධර්මයේ තේරෙනවා. ආයිත් එක රැල්ලක් විතරයි. කාලෙකදී එක ස්වාමීන් වහන්සේ නමක ගැඟේ එල්ලෙනවා. ඒක එක්ස්පයර් වෙනකොට ඇයි දැන් උන්වහන්සේ බණ කියලා ඉවරයි. ওই පිංගුතුල නිවන් දැකලා නැහැ. ඇයි පස්සෙන් ගිහිල්ලා විතරයි. දැන් ඊට පස්සේ අලුත් කෙනෙක් කරලියට එනවා. ඊට පස්සේ උන්වහන්සේගේ කරේ එල්ලෙනවා. ඕන උන්වහන්සේගේ පස්සෙනුත් කාලයක් යනවා. මම නම් කියන්නේ අනේ පිංගුවත්නි ඇත්තමයි ওই පිංගුතුල අපේ පස්සෙන් එන්න එපා. ඒක හරි වදයක්. දැන් මේක සමහරෙන් ওই පිංගුතුල්ලා හිතයි හාඳුරන්ගේ ලොකුකම කියලා නෑ. මම ඔබට හරි සෙනෙහසයි. ඒ නිසානේ මේ කිලෝමීටර් ගාණක් ගෙවාගෙන ඇවිල්ලා බණ ටික කියලා යන්නේ. හැබැයි මේ ඔය පිංගුතුල්ලා එතකොට මට කෙලෙහෙ ගුණ නම් මට සෙනෙහස නම් කරන්න ඕනි මොකක්ද? මේ මාර්ගයේ වඩන්න.
වඩලා මේ දුක කෙලවර කරගන්න. මොකද මේ බණ ටික කියන්නේ ඔබේ දුක කෙලවර කරන්න මිසක් ඔබට කියලා නමක් හදාගන්න නෙමෙයි. ඒ නම හැදෙනවා කියන්නේ හරි කරදරයක්. ඒකයි. අද ජයසිරි මහ බෝධිය ගාවටවත් අපිට ගිහිල්ලා නිදහසේ කොලයක් ඇහිඳින්න නෑ. ඉස්සර නම් ගියා. දැන් ගිහිල්ලා හින්දෙනකොට 1000ක් විතර වට කරගන්නවා. හප්පේ ඉතින් දැකපු දේ හොඳයි මේකයි කියනවා. ඉතින් අර ශාරුක් ખાන් ලංකාවට ආවා වගේ තමයි. ඒක ප්‍රසිද්ධියක් කරන්න එපා. ස්වාමින්වහන්සේ නමක ගණේට දාන්න. ඇත්ත ඔබට සතුටු වෙති. හැබැයි උන්වහන්සේට වැඳලා ප්‍රශ්නයක් නැත්තම් නිහඬව යන්න. මොකද ආර්ය තෘෂ්ණිම්භාවය හරි වැදගත්. නිහඬභාවය පුදුම වටිනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. මගේ පුතා ලෝය කෙනෙක්. සමහරු ඉන්නවා පුදුම මාන්නයක් තියෙන්නේ. හරි. ඇවිල්ලා කියනවා මේ හාද්‍රෝනේ මං තමයි මරණාධාර සමිතියේ සභාපති. ඉතින් ඒක පෝස්ට් එකක්ද කියන්නකෝ. හදීසියවත් දකුණත් ආර්ය ශ්‍රාවකෙක් එහෙම වුණා නම් ඉඳලා ඉවරයි අනිත් අය. මං තමයි මේ දායක සභාවේ භාණ්ඩාගාරික. මොනවද පින්වත්නි මේ කියන ලැජ්ජා නැති කතා? ඒවා මේ මහා ලොකු උලුප්පණ්ඩ ඕන ඒවා නෙමෙයි. ඒක ඔබට ලැබුණි වැඩක් කරන්නේ. වැඩේ කරලා නිකන් ඉන්න. එච්චරයි. හරි. ඉතින් එනිසා ඔබට තේරෙනවා ඇති මම මේ කියන කාරණාවත් එක්ක බුදු කෙනෙක් අච්චර වෙහෙස වෙලා අවබෝධ කරගෙන ලෝකයට දේශනා කළේ මේ ඔබ කරන මලකෝලන් ටික කර ඉන්න නෙමෙයි. මතක තියාගන්න මගේ භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය අවුරුදු 5000ක් පිහිටෙව්වේ ඔබටත් මටත් මේක ප්‍රතිඵල නෙලා ගන්නයි. ඔබ මේක ප්‍රතිඵල නෙලා ගන්නවා වෙනුවට වෙන මේ රටත් පාවල දෙන තරමට ඔබ මේකපත් කරා නම් මේ ජාතිය පාවල දෙන තැනට ඔබ මේ රටපත් කරා නම් මේ ශාසනය විනාශ වෙන තැනට මිත්‍යා දෘෂ්ටි ගෙනල්ලා මේ ලෝකෙ එබ්බුවා නම් කරුණාකරලා මතක තියාගන්න අර පරංගිය ගහපු ගැටේට ඔබ තාමත් අහුවෙලා ඉන්නේ කියලා. මතකද පරංගිය ඇවිල්ලා මොකද කිව්වේ? පරංගිය ඇවිල්ලා පෘතුගීසි කාරයා රජතුමාගෙන් ඉල්ලුවේ රජතුමනි මට මේ ගෙරිහමක් එලා ගන්න විතරක් ඉඩ ටිකක් දෙන්න කිව්වා. හරිද? රජතුමා දුරදිග බලන්නේ නැතුව මොකක් කළාද? ගෙරිහම එලා ගන්න දුන්නා. අදත් සමහර පරංගිය ඇවිල්ලා ගෙරිහමක් එලා ගන්න ඉඩ ඉල්ලන්නේ නැද්ද? පන්සල් වල සින්දු කිය හාදුරුරු තියාගෙන බජහු දදා බුදුදහමේ බුදුහාමුදුරන්ව වර්ණනා කර ඔය ඉල්ලන්නේ ගෙරිහම තියාගන්න ඉඩ. අපේ මිනිස්සුත් අනේ ඉතින් කවදත් රැවටෙන නිසා ගෙරිහම තියාගන්න ඉඩ දෙනවා. එදා රජතුමා දුන්නා මේ පෘතුගීසි කාර්යය කොච්චර කපටිද කියලා නම් ගෙරිහම මෙහිම තීරු වලට ඉරුවා. ඉරලා තීරු එකතු කරලා ගෙට ගැහුවා. තීරු එකතු කරලා ගෙට ගහලා බෙරළ දිගේ එළුවා. එළපු ඉඩ ප්‍රමාණය මල්ල ගත්තා. ඊට පස්සේ පෘතුගීසින්ගෙන් මට්ටු වෙලා එලවන්න ලන්දේසින් ගෙනාවා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වුණා. ලන්දේසින් එලවන්න ආයෙත් ඉංග්‍රීසින් ගෙනාවා. ඉංග්‍රීසින් ගහපු ගැටවල තාමත් ඔබ හිර වෙලා පින්වත්නි. හොඳට මතක තියාගන්න. සුද්ධ අපිට දීපු පළවෙනි වරද තමයි හාමුදුරුවන්ගේ පෙරවෙන්න අධ්‍යාපනය. සුද්ධ අපිට දීපු නරකම වැඩේ තමයි හාමුදුරුවන්ගේ පෙරවෙන්න අධ්‍යාපන ක්‍රමය. මන්නන්ද මගේ පොඩි හාමුදුරුවෝ කවුරුත් පිරිවෙන්න යන්නේ. හැබැයි කිසිම කෙනෙක් දුස්සීල නැහැ. කිසිම කෙනෙක් අගුණවන්ත නැහැ. ස්වාමීන් වහන්සේලා සිල් රකින්නවා, ගුණ පුරනවා, අභිධර්මයේ සූත්‍ර පිටකයේ විනය පිටකයේ ශෝක් එකට ඉගෙන ගන්නවා, භාවනා කරනවා. හෙට අනිද්දාටම ඔබට බණත් කියන්නේ එළියට එයි කියලා හිතනවා. උන්වහන්සේලාගේ කැමැත්ත පරිදි ඒව වෙයි. අපෙන් කිසිම බලපෑමක් නැහැ. බොහොම ලස්සනට ඉන්නවා. සුද්ධ පිරිවෙන්න අධ්‍යාපනය දුන්න නිසා හාමුදුරුවන්ට පඩියක් එන්න ගත්තා. හාමුදුරුවෝ පඩියක් එනකොට හාමුදුරුවෝ අභිමානයක් උපදවා ගත්තා. අපිට උඹලා ඕනේ අපිට පඩියක් එනවා. දායකයාගෙන් දුරස් වුණා. හාමුදුරුවෝ හම්බ කරලා කන්න ගත්තා. රැයට ගෙනල්ලා උයා ගන්න උන්වහන්සේට සල්ලි ලැබුණා. එතනින් මේ ශාසනය විනාශ වෙන්න පට පෑදුනා. ගිහිය පන්සලෙන් ඈත් වුණා. අද අකුරු කියවන්න පන්සලට එන්නේ නැහැ. අද ගිලන්පස එකක් හදාගෙන හවසට පන්සලට එවන්න බෑ දරුවෙක්ව තනියෙන්. හාමුදුරුවෝ ඒ තරම් නරක අය බවට පත් වෙලා. මේ රට සුන්දර රටක් නෙමෙයි. අද අපිට ගොඩක් වැරදිලා. අද අපේ රටේ එක තේවත්තක් නෑ අපිට අයිති. ඔක්කොම සුද්ධ අරගෙන ඉවරයි. කන්ද උඩ රට තියෙන සියලු තේවතු වල අයිතිකාරයෝ පිට රට අය. අපේ අයගේ මුතුන් මිත්තන්ගේ වතු උන්ට විකුණලා ඒ වාගේම අද වැඩ කරලා එතනින් හම්බෙන 54 ආයිත් එන ගමන් බාර් එකෙන් සුද්දටම දීලා අත් දෙක වනවන ගෙදර එනවා. දවසේම වැඩ කරලා ආයි ඒ සල්ලි ටික සුද්දටම දීලා අත වනවන ගෙදර එන නිසා බිරිඳට වැඩට යන්න වෙලා. එකලත් ඒක වුණා.
ඒ කාලේ සුද්දාගේ වත්තේ බිරිඳ වැඩට ගියා. සුද්දාගෙන් හම්බෙන දරුවන්ට ඉන්න තැනක් නැහැ. ඒ නිසා අනාථ මඩක් මැදුවේ. මතක තියාගන්න. වයසට යන සුද්දන්ට ඉන්නයි වැඩිහිටි නිවාස හැදුවේ. අදත් අපේ රට පිරිවෙන් අධ්‍යාපනය, අනාථ නිවාස, වැඩිහිටි නිවාස, තිඹිරිගස්සායේ ප්‍රාදේශීය සභාවේ වැඩිහිටි නිවාසවල වේටිං ලිස්ට් එකේ ඉන්න අම්මලා 15000ක්. අම්මලා 15000ක් වේටිං. කොහෙටද? වැඩිහිටි නිවාසයට දාන්නේ. නිසා අපි දැම්ම අදම ගෙදර එල්ලලා තියෙන කොප්පි ටික ගලවලා අයින් කරලා දාන්න. පේන්න තියෙන මිත්‍යා දෘෂ්ටික දේව රූප ටික අයින් කරලා දාන්න. බුදුහාමුදුරන්ගේ පින්තූරේ හරියට තියාගන්න. පහන හරියට තියාගන්න ගන්න. වෙලාව බල උළුවහුව තියෙන පැත්ත බල ඉන්න එපා. ඔබට හිතෙන හොඳම වෙලාවේ හොඳම විදියට ගේ හදාගන්න. කොහොමත් ඕකේ අවුරුදු 50 60 ඉන්න වෙන්නේ. ඒ 60 ඉඳලා ඒ 60 ඉන්න ගමන් විවේකීව කල්පනා කරන්න පන්සලකට යන්න. පොයට සිල් ගන්න යන්න. ගිහිල්ලා බණක් භාවනාවක් කරලා සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigucchati පන්සලට ඇවිල්ලා බෝධිය වටේ වට කීයක් කරකෙන්න ඕනේද කියලා අපෙන් අහන්න එපා. ඔය පිංගුතුලා බෝධිය වටේ කරකෙන්න ඉන්නේ අර මෙහි තියෙන දේවාල. කියන්නේ මම නම් කියන්නේ මට සමා වෙන්න මන් ටිකක් කෙලින් කතා කරනවා. මේ ඔය වර්තමානයේ දුක විකුණන් කන දේවාල සංස්කෘතිය හැබැයි හොඳ මිනිස්සුත් ඉන්නවද නැද්ද දන්නේ මට නම් හම්බ වෙලා නැහැ. ඒකයි. ඔක්කොම දුක විකුණන් මෙතනත් ඒති සමහරක්කට මම මේ තාත්තලට නිග්‍රහ කරනවා නෙමෙයි. නමුත් මාළු මරනවා නම් කෙනෙක් මං ඉතින් බනට මාළු මරණ එක පවක් කියලා කියන්නේ තු මොකෝ මාළු මරුවාම දිව්‍ය ලෝක යන්න පුළුවන් වෙනවා කියන්නේ. ඒක මිච්ඡා ජීවයක්. ඒක බෞද්ධයට නොසුදුසු දෙයක්. ඒකෙන් අකුසලයක් වෙනවා. ඔක තමයි ඇත්ත. ඒ වගේ අර දේවාලෙන් තමයි කියන්නේ වට 21ක් කැරකෙන්නේ කියලා. නෝන ඇවිල්ලා හරියටම බෝධිය වටේ කීයයිද කැරකෙන්නේ? හරියටම 21යි කැරකෙන්නේ. දැන් ඉස්සර බෝධිය වටේ කැරකුණේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. දැන් 1යි 2යි 3යි දුවනවා සමහර වට 21ක් කොහොම වැඩි 7ක් කිව්වම හිමින් යනවා. මොනවද පින්වත් අර එක හිලක් හදලා තියෙනවා ඒකෙන් චුට්ටක් දානවා අනිත් හිලෙන් චුට්ට මන් දන්නේ සිවුර පොට බෙල්ලකට ගහගෙන එල්ලෙන්න හිතනවා බෝධිය. මොකද්ද පින්වත්නි අරකින් චුට්ටයි කාව රවට්ටන්නද මේ යන්නේ? බෝධිය මුලට ගිහිල්ලා කොලෙට කැහිඳලා බෝධියට වතුර ටිකක් දාලා හෝස් එකක් ගහලා හරි එන්න. ඒකයි කරන්න ඕනේ. එහෙම නැතු මේ සෝමහාමුදුරුවන්ටවත් මේ ලංකාව ඉපදින්න දෙන්න කියලා ආරාධනා කරන්න වෙනවා මේ ටික ආයිත් මිනිස්සුන්ට කියලා දෙන්න. මොකද නිවන් දකින්න කලින් ওই පුංචි අඩුපාඩු ටික මගේ අම්මේ තාත්තේ හදා ගන්න ඕනිද නැද්ද? මම මේ අත්දැකීමෙන් කියන්නේ හදා ගන්න ඕනි. ඔය ටික හදා ගන්නකම් ඔබට නිවන කියන එක පේන්නේ නැහැ. විඥානං දත යුතුයි. අනිදස්සනං ඇහෙන් දකින්න පුළුවන් කමක් නැහැ. අනන්තං හැම තැනම විහිදිලා තියෙන සබ්බතෝ පබං සියලු තොටුපළවල් වලින් බැහැ ගන්න පුළුවන්. එත්ත දීගංච රස්සංච අනුන් තුලං සුභාසුභං දිග කෙටි භාවයෙන් තොර සුභාසුභ භාවයෙන් තොර මහත් වූ කෙටි වූ භාවයෙන් තොර එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති නාම රූප ධර්මතා දෙකෙහි ඉතිරි නැතුව නිරුද්ධ කරන නිර්වාණිය කියන එක විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති සිත නිරුද්ධ කිරීමෙන් ලබන නිවන කියන එක ලබන්න ඔය මං කියපු වැරදි එකක් හරි තියෙනවා නම් බෑ කියන එක මතක තියාගන්න. ඒ නිසා ඔය ඕලාරික වැරදි හැම එකක්ම පින්වත්නි හිත හදාගෙන අයින් කරන්න පුළුවන් නම් බැරි නම් මට කෝල් එකක් දෙන්නකෝ. ඔය තියෙන රූප ටික ඔක්කොම ගෙනියන්න මං දවසක ලොරියක් අරන් එන්නම්. ඔය පින්වත්තුලට බයයි වගේ නම් ලොරියට දාන්න ඔක්කොම ගිහිල්ලා මම කොයි හරි ටිපර් කරවන්නම්. මං ඇත්තටම ඔපචුනිටි එකක් ආවොත් අවස්ථාවක් ආවොත් ඒකට ඉදිරිපත් වෙනවා. කවුරු හරි කෙනෙක් මට අවසරය දුන්නොත් කුළු ගෙඩියක් දීලා ලංකාවෙම තියෙන මේ පුල්යාර රූප ටික තලන්න කියලා මං නම් ඇත්තමයි තලලා දානවා. මේක බෞද්ධ රටක්. අප්පෝ මේ හඳුරු නම් හරි ජාතවාදී. ඔව්. එයි. මේ බෞද්ධ සංස්කෘතිය ඔබට දායාද කරන්න වෙහෙස වෙන එකට ඔබ කියන්නේ මට ජාතිවාදියෙක් කියලා නම් ඔව්. මට ගන්න දෙයක් නැහැ හරිද? මං ওই පිංගුතුලා ගෙදර එන්නෙත් නැහැ. ওই පිංගුතුලා අපේ ගෙදර එන්නත් එපා. මං ඒකනේ පදවියට ගිහිල්ලා ඉන්නේ. ඇයි? ඔය පිටුරට හිතෙන්නේ දැයි මේ හාඳුරු අච්චර දුර ඉන්නේ කියලා.
ඇයි දන්නවද? ඔබට එන්න බෑනේ. ඒ දුරයිනේ. කිලෝමීටර් 316ක් එන්න ඕනි. ওই පිංගුතුල්ලා එන්නේ නෑනේ. මට හරි සනීපයි. මේ බණ කියලා එහෙ ගියාම හොන්දට නිදහසේ වෙලක් මැද්දට වෙලා හරි මං ඉන්නවා. ওই පිංගුතුලාට එන්න බෑ. මාව බලන්න එන්නේ හරි අඩුවෙන් මිනිස්සු. කෝල් කරලා කියන හාමුදුරුවනේ ඔන්ලයින් එන්න බෑද කෝල් එකක් ගන්න. රුපියල් 2 කපා ගන්න ලෝභකමෙන්. අරහෙට සිග්නල් තියනවද මගේ පින්වත්නි පදවියට? එනිසා මතක තියාගන්න අද ඔබට නිවන් දකින්නවා නම් මම මේ කියපු කුදු මහත් සියලු අඩුපාඩු ටික හදාගෙන බණ අහන්න. එදාට බණ අහනවා කියන්නේ බෝධිය වටේ වට ගන්න කැරකෙන එකට නෙමෙයි. රුවන්වැලි පහසෑයට බඳින කංචුකේ ප්‍රමාණය මැනගන්න එක නෙමෙයි. බුදුහාමුදුරන්ගේ රියන් 18 මැනලා ඊට හරියන පාත්‍ර හදන එක නෙමෙයි. සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigucchati අට්ඨියති හරායති jigucchati කියලා පැත්තකට ගිහින් ඉඳගෙන භාවනා කරන්න. එතනින් ඔබට නිවන් අවබෝධ වෙනවා. ඒක පොරොන්දු වෙනවා. ඒ නිසා ඒ බව සිහිපත් කරමින් කාලය ඉතින් ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා ධර්ම දේශනාව මෙතනින් එහාට සිද්ධ කරන්නේ නැහැ. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම මේ සියලු සංස්කාරයන් කෙරෙහි පෙලිච්ච බව, ලැජ්ජා සහගත විය යුතු බව, අසුචි ගොඩක් වගේ දැක සියලු සංස්කාරයන්ගෙන් අත මිදී ලබන උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා. මේ කුසල් ඊට උපනිශ්‍රය වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ මේ පිංගුතුන් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලද්දා වූ සියලුම කුසල් පළමුවෙනියටම අනුමෝදන් කරමු. ඔබ නමින් මේ පරිලව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා. 30 වසරක කුරුරු යුද්ධයෙන් රටදය වෙනුවෙන් දිවිපදු සියලුම රණවිරුවන්ට සංඝ ශාසනය වෙනුවෙන් ජීවිතය කැප කර අපවත් වන්නට යෙදුණු සියලුම සංඝ පීත්‍රෝන් වහන්සේලාට ජාතික වීරයන්ට මෙපින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිත සුවපත් වේවා. ඉක්මන් භවයක මුතුම් නිවනින් නිවේවා කියලා සාදු කියලා. ඒ වගේම ඔබට ආශිර්වාද කරනවා විශේෂයෙන් අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර මීපේ ඥාන විමල පින්වන්ත ස්වාමීන් වහන්සේට බොහොම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් තරුණ යතිවරයෙක්. ඉතින් ධර්මයෙන් පෝෂණය වීමෙන් තවත් උන්වහන්සේට මේ ශාසනය බොහොම ශාසන කෘත්‍යයක් කරන්න පුළුවන් කැපවීමක් තියෙන හැඟීමක් තියෙන උතුමන් වහන්සේ නමක්. බොහොම පරිස්සමෙන් රැකගන්න පුංචි උනත් හරියට රැකගෙන සමාජයට දායාද කළොත් ලොකු දෙයක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා මේ පුංචි තරුණ ස්වාමීන් වහන්සේලා ඇගේ ප්‍රමාණයෙන් ඒ වගේ කෙනෙක්ගේ අවබෝධය මනින්න බෑ ඒක ඔබ හොඳටම දන්නවා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේලා බොහොම පරිස්සමෙන් රැකගෙන විශේෂයෙන්ම තරුණ ස්වාමීන් වහන්සේලා වැරදි වෙන්න පුළුවන් අඩුපාඩු වෙන්න පුළුවන් ගහලා එලවන එක නෙමෙයි කරන්න ඕනේ. පරිස්සමෙන් රැකගන්න දරුවෙක්ගේ අතින් වරදක් වුණාම අනේ මගේ පුතේ ආයෝක කරන්න එපා කියනවා වගේ ස්වාමීන් වහන්සේලා ගාවට ගිහිල්ලා අනේ මගේ ස්වාමීන් වහන්සේ මේකේ පුංචි වරදක් තියෙනවා මේකෙන් ශාසනයට පොඩි හානියක් තියෙනවා ඔබ වහන්සේ මේ දේ නොකර ඉන්න කියලා කියනවා මිසක් එල්ලගෙන ගහන්න යන්න එපා. අපේ පින්වතුන්ලා එහෙමමයි කරන්නේ. එහෙම පරිස්සමෙන් රැකගන්න. අත්‍තරම ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ ගැන ගොඩක් දන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ මම මැසේජ් හරහා වගේ තමයි ගොඩක් සම්බන්ධ කරගෙන තියෙන්නේ. නමුත් කල්යාණ මිත්‍රයෙක් කියන එක පැහැදිලිවම මම දන්නවා. ඉතින් ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනෙක්ටමත් විශේෂයෙන්ම සංඝුපස්ථාන ආදී කරමින් ඊටාම පිරිසුදුවට අදටත් මේ තථාගත ශාසනය රකින්න වෙරදන් පින්වත් දරුවන්ටත් සෑම සියලු දෙනෙක්ටම නම් සිහිපත් කළා හෝ නොකළා වූ සියලුම දෙනාට අපේ නිමේෂ් ලියනගේ පින්වන්ත පුතුණුවන්ට ඉපතුණුවන් ඇතුළු මේ ධර්ම දේශනාව සංවිධානය කළ හැම දෙනෙක්ටම මේ උතුම් කුසල් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්න හේතු වේවා උපනිශ්‍රේ වේවා පාරමී වේවා ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියෙන් සුඛපටිපදාවකින් උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක්. ඒ වගේම මෙත් බෝසත් දිව්‍ය රාජානන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති සියලුම බෝසත් දිව්‍ය රාජානන් වහන්සේලාට මෙපින් අනුමෝදන් වේවා දෙව්ලොව සැනසෙත්වා. තවත් දිව්‍ය පුත්‍රයන් වහන්සේලා මේ ලක්බිම මේ ශ්‍රී ලංකා දීපේ ඉපද මේ සම්මා සම්බුද්ධ ශාසනය රකින්නට ප්‍රවෘද්ධා භූමියට පත්ව සූත්‍ර විනය අභිධර්මාදී ත්‍රිපිටක ධර්මයන් හදාරා මිනිසුන්ට තවත් මේවා දේශනා කරන්නට දිව්‍ය පුත්‍රයන්ගේ සිත් පහදීවා මනුලවට පැමිණෙත්වා පැවිදි භූමියට පත්ව සුවසූ දහසක් මිනිසුන්ගේ සිත් සුවපත් කරත්වා දෙවියන්ට දෙව්ලොව සැනසෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා කියලා සාදු කියලා. හොඳයි. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං
රක්칸තු ශාසනං ආකාසට්ටාච්ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨාච්ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හොඳයි, වන්දනා කරගන්න, ආශිර්වාද කරන්නම්. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. බුද්ධං සරණං